සචිනි ඔයාට මේ කවුද රවින්දු කරන්නේ බොරු හොඳේ රවින්දු මේ ඔයා ඇරුණාම තව දෙන්නෙකුට මේ ආදරය කරනවා. මේ අවශ්‍ය වෙලාවේදී මේ වෙලාවේදී හොඳම තීරණය වෙනුවෙන් මම ලක්ෂ 50ක් අතාරිනවා. අයිස අපේ රටේ ළමයින්ට ඉංග්‍රීසි තහනම් ඉංග්‍රීසි මේ රටේ ළමයි හැමෝම ඉගෙන ගත්තොත් මොන වගේ ප්‍රශ්නයක් දෙන්නේ? එහෙම ප්‍රශ්නයක්ද? මට හිතුනේ එහෙම කියද්දි. එහෙනම් මටත් මේ ඉංග්‍රීසි වෙනුවෙන් මෙහෙම කියවන්න ඕනේ නැහැ. මම හරියාස භාෂාවක් තමයි සිංහල අපේ මව් භාෂාව. විශ්වවිද්‍යාලයට තේරුණා අපේ පුතා අපේ දරුවා විශ්වවිද්‍යාලයට තේරුණා බෝධි පූජා තියලා ඔක්කොම කරලා දරුවව යවනවා. අනේ ඒ දරුවා එතෙන්ද ගිහිල්ලා වැටෙන අසරණකම ඒ අත් වෙන ඉරණම ඒ දෙමව්පියෝ දන්නේ නැහැ. ඇයි දැන් මේ එක වසරේ ඉඳන් ඉංග්‍රීසි උගන්වනවා. මේක අනිවාර්ය විෂයක් වෙලා තියෙනවා උගන්වනවා. ඒ ඉස්කෝලවල මෙහෙම අසමත් වෙන මෙච්චර ළමයි ගාන ඒක තමයි බාහිර පන්ති වලට යන්නේ. ඔයා ගිය සතියේත් වැඩ කරගෙන ආවේ නැහැ. දැන් ලබන සතිය හරි කරගෙන එන්න මම තාත්තට කතා කරනවා. ලංකාවට මොකටද ඉංග්‍රීසි? මේකේ තියෙන පේපර් ක්වොලිෆිකේෂන්. වැඩේ ලස්සනට ගියා. ඔව්. හැබැයි දවස් කීයද ක්ලාස් එක කරන්න පුළුවන් උනේ? දවස් 3යි. දවස් 3යි ක්ලාස් එක කරේ. අද මේ විශාල බිල්ඩින් එක මේ ක්ලාස් මම ඇවිද්ද හැමතැනම පුටු තියෙනවා ඩෙස්ක් තියෙනවා ඔක්කොම දුවිලි බැඳිලා ඔක්කොම පාළුවට ගිහිල්ලා. එක ළමෙක් ගියත් අඩිසලකුණු මේකෙන් නැහැ. ආයිබෝන් ධනුෂ් රොක්ස් බලන හැමෝටම මම ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන්. බණ්ඩාර දිසානායක සර්වර් කුරුතුමාව. ඉතින් විශේෂ සාකච්ඡාවක් අපි කරන්න හිතුණා. විශේෂයෙන්ම මේ සාකච්ඡාව කරන්නත් හේතුවස මේ වෙද්දී මේ වසංගතයත් එක්ක අපි දන්නවා ලංකාවේ සියලුම පාසල් වගේ වැහිලා තියෙන්නේ. සියලුම අධ්‍යාපන ආයතන වැහිලා තියෙන්නේ. එතකොට මේක මේ අදෙයක නෙවෙයි මීට මාස ගානකට කලිනුත් මේ අත්දැකීමට අපි මුහුණ දුන්නා. එතකොට මේ ඉගෙන ගන්න අපේ ආදරණීය නංගිලා මල්ලිලා අපේ ළමයි ටික මේ කට්ටියට මොකද වෙන්නේ? එහෙමනම් අධ්‍යාපනය කොයි පැත්තටද යන්න ඕනි? මේ අධ්‍යාපනය නැතිවීම තුළ ඉදිරියේදී එයයි මුහුණ දෙන විභාගවලට සහ ඉදිරි කාලය මොන විදිහටද වෙන්නේ? මේ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. රාශියක් තිබෙනවා. මේ සාකච්ඡාව කරන්න මුලින්ම මට පුංචි කතාවක් මතක් කරන්න හිතෙනවා. මේ ළඟදී මට එන එක්තරා ඇමතුමක්. ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්න ළමයෙක්ගේ තාත්තා කෙනෙක් මට කතා කරනවා. කතා කරලා කියනවා මේ ළමයා මං කියන්නේ මේ කලින් ඉස්කෝලේ ඇරලා තියෙන කාලේ ඉස්කෝලේ ගියාට පස්සේ මේ ළමයාගේ යාළුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඉස්කෝලේ එන්නේ නැහැ. දිගින් දිගටම බලනවා. ඉතින් මෙයා ගෙදර ඇවිල්ලත් කියනවා මේ යාළුවෝ දෙන්න තුන් දෙනා එන්නේ නැහැ. පස්සේ අර තාත්තා හිතවත් හින්දා පොඩ්ඩක් ගිහිල්ලා ගෙවල් වලට ගිහිල්ලා බලනවා ඇයි මේ ළමයි ඉස්කෝලේ එන්නේ නැත්තේ කියලා. පස්සේ තමයි කතන්දරේ දැනගන්නේ. ඒ ළමයිව පාසල් ලෙවන්න විදිහක් නැහැ. මොකද පාසල් අර වාරික මුදල ගෙවා ගන්න විදිහක් නැහැ. ඒ ළමගේ දෙමාපියෝ පිටරට සේවය කරන්නේ. අද පිටරටේ දෙමාපියෝ හොඳ පඩි ගත්තා මේ. අද පිටරටේ දෙමාපියෝ අසරණ වෙලා ඉන්නවා මේ තියෙන වසංගතෙත් එක්ක. හිර වෙලා ඉන්නවා. සල්ලි වා ගන්න විදිහක් නැහැ. සල්ලි හොයන්න විදිහක් නැහැ. සමහරුන්ට රැකියා නැති වෙලා. සමහරු පිටරට හිටියයි ලංකාවට ඇවිල්ලා ඒ කට්ටිය මෙහි ඇවිල්ලා දැන් මොකද කරන්නේ? ඒ තිබ්බ රැකියාව නැති වෙලා මේ වගේ අරුබුද රාශියකට මුහුණ දීලා ඉන්නේ. මේ ආර්ථික ප්‍රශ්න ටික හින්දා ආර්ථික ගැටලු ටික හින්දා ළමයින්ට අධ්‍යාපනය හදාරන්න විදිහක් නැහැ. මේ වගේ ප්‍රශ්නයක් අපි කවුරුත් කතා නොකරුවට අපේ රට තුල තියෙනවා. ඊට පස්සේ ජාත්‍යන්තර පාසලෙන් හොයලා තියෙනවා ඒ සමූහය තුලම ළමයි 200 300ක් ඉන්නවලු. ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දීලා අධ්‍යාපනය හදාරන්න විදිහක් නැති. හරි. අපි කතාව ආරම්භ කරන්න මට හිතෙනවා සර් මේ අධ්‍යාපනය මේ අධ්‍යාපන රටාව කොයි පැත්තටද යන්නේ? මේ ප්‍රශ්නත් එක්ක මේ ගැටලුත් එක්ක ළමයින්ගේ අනාගතය මොන වගේ වෙයිද? මෙහෙම ගියොත් ළමයි ඉගෙන ගනීද? ඔව්. ධනුෂ්ක ප්‍රවේශයක් හැටියට ගත්තොත් ඔයාගේ කතාවට මටත් පොඩි දෙයක් එකතු කරන්න හිතුණා. මගේ ගොඩක්ම මං වැඩිහිටි ක්ලාසස් මෙතන තියෙනවා. ඉතින් මගේ වැඩිහිටි ක්ලාස් එක දැන් අවුරුදු 2කට විතර කලින් නතර වෙච්ච. ඉගෙනගෙන නතර වෙච්ච කෙනෙක් මට ඊයේ කතා කරා හදිසියෙම. මොකද මම අර පෝස්ට් එකක් දැම්මා මගේ ඇකඩමි එක දැන් ඇත්තටම වහන්න වෙනවා කියලා. මටත් මේ ආයතනයේට ලක්ෂ මම හිතන්නේ 50ක් 60ක් විතර යට කරපු සල්ලි පැත්තකින් තියලා තවදුරටත් පාඩු විඳ ගන්න බැරි නිසා වහන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ අතරතුරේ මේක දැකලා කතා කරපු කෙනා මට කියනවා සර් එයාගේ යාළුවෙක් ඩුබායි වල එයාලයින් එකක වැඩ කරලා තියෙනවා. ඉතින් පයිලට් මාසෙකට ලක්ෂ 10ක් 12ක් පඩි. ඉතින් මේ ප්‍රශ්නෙත් එක්ක ඒගොල්ලන්ට නිවාඩු දීලා තිනවා පඩි රහිතව. පඩි නැතුව නිවාඩු. හරි. යලි දැනුම් දුන් පසු එන්න. එතකන් නිවාඩු. කියලා. එතකොට දැන් ඒ වගේ අය දැන් මෙයාගේ යාළුවා නුවරින් හෝ අනුරාධපුරින් මට මතක හැටියට ලොකු මේ ඉඩමක් අරගෙන ලොකු හොටෙල් එකක් හදලා. බැංකු ලෝන් දාලා එහෙම කරලා. ඉතින් දැන් ඒ සියල්ල අඩපණ වෙලා තියෙනවා.
ඒතර ඔය වගේ වටපිටාවක් තුල මේ සල්ලි නැතිම කෙනා නෙමෙයි. සල්ලි නැතිම කෙනා වගේම සල්ලි හොඳට තිබුණ අයත් වැටිලා තියෙනවා. ඒකනේ දැන් ඔය ඔබතුමාගෙන් ආවේ ධනුෂ්ගෙන් ආවේ දැන් ඉන්ටර්නැෂනල් ස්කූල් එකක ළමයින්ගෙන් ඒ ආශ්‍රිතව ළමයි 200 ගානකගේ ෆැමිලි එහෙම වෙලා කියන්නේ මේ කොරෝනාව එතකොට මේ පුංචිම මිනිස්සයාට විතරයි එහෙම නැත්නම් මධ්‍යම පාන්තිකයාට විතරයි කියන එකක් නෙමෙයි තියෙන්නේ මේක සමස්තෙටම බලපාලා තියෙනවා. දැන් කොටින්ම කිව්වොත් අපි අවුරුදු ගාණක් තිස්සේ මම අධ්‍යාපනය හදාරලා එතකොට සමාජීය වශයෙන් සමාජ දැනුමක් අරගෙන මගේ මේ වයසේ හැටියට එතකොට අත්දැකීම් විශාල ප්‍රමාණයක් අරගෙන දනුස්ලටත් වඩා මම වයසයිනේ. එතකොට අපි මගේ මේ වයසේ හැටියට මටම මේක දැන් මේ දරා ගන්න අපහසු තත්ත්වයක් ඇවිල්ලා නම් ඉගෙන ගන්න දරුවෙකුට සහ සාමාන්‍ය ජීවිතයක් ගෙවන අයට කොහොමද? ඉතින් එහෙම ගැටලුවක්ක් තියෙනවා. දැන් ධනුෂ්ගේ ඊළඟට ප්‍රශ්නේ දැන් මේ තියෙන ව්‍යාකූල තත්ත්වෙත් එක්ක මොකද්ද දැන් දරුවගේ අනාගතය? මොකද්ද අපේ ළමගේ අධ්‍යාපනයට වෙන්නේ? දැන් මෙතනදී ඊළඟ ගුරුවරු විසින් හා සමාජය විසින් ඉස්මතු වුණු කාරණාවක් තමයි දෙවැනි එක මේකට විසඳුමක් විදිහට ආවේ ඔන්ලයින් ක්‍රමය. ඔන්ලයින් හරහා දරුවට ඉගැන්වීම. නමුත් ඒක ලංකාවට එකපාරටම මේ ග්‍රහණය කරගන්න බැරි වුණා. ඔන්ලයින් වලින් ඇත්තට ළමයි ඉගෙන ගන්නවද? ඔන්ලයින් එකකින් ළමයෙකුට ඒක විෂයට අනුවත් වෙනස් වීමක් තියෙනවා ධනුෂ්. ඊළඟ එක ඔය අධ්‍යාපනය කියන එකට ආසාවක් උපතින්ම ආපු දරුවෝ ඉන්නවනේ. අන්න ඒ දරුවා ඔන්ලයින් නෙමෙයි පොතකින් හරි ඉගෙන ගන්නවා. ඔව්. ඒ කෙනා දැන් අපි යම් කිසි දෙයකට ආසාවක් ඇති වෙලා හොයාගෙන යෑමට කවුරුවත් අනුබල දෙන්න ඕනේ නැහැනේ. හරි? කේක් කෑල්ලක් කන්න ආස දරුවට කේක් කෑල්ල මේසෙ උඩ තියනවා දැක්කනම් හරි කබඩ් එකේ තිබුණත් ෆ්‍රිජ් එකේ තිබුණත් හොයන් ගිහිල්ලා කනවා මිසක් කනේ පුතේ කන්නකෝ කේක් කෑල්ල කියලා කියන්න ඕනේ නැහැ. නිසා ඔන්ලයින් එකෙනුත් මොන යම් ක්‍රමෙන් හෝ දැන් ඔය තියෙන පවතින අධ්‍යාපන රටාවෙන් හෝ මොන ක්‍රමෙනුත් අධ්‍යාපනයට ආසාවක් තියෙන කෙනා ඉගෙන ගන්නවා. හරි? නමුත් මේ රටාව තුල අර අපි සජීවීව පන්තිය උගන්වපු එකට වඩා ඔන්ලයින් එකේදී අර සාමාන්‍යයෙන් අපි බලෙන් වගේ උගන්වන ක්‍රමයක් තියෙනවනේ. ආ පුතා කෑ ගන්න එපා මේ බලන්න මේක බලන්න මේ ටික කරන්න. ඔයා දැන් ඔයා ගිය සතියේත් වැඩ කරගෙන ආවේ නැහැ. දැන් ලබන සතිය හරි කරගෙන එන්න මම තාත්තට කතා කරනවා. කියලා ඔහොම අපි පොඩ්ඩක් අර තල්ලුවක් දීගෙන උගන්වන ළමයි ඉන්නවනේ. ඒ අය මේ ඔන්ලයින් එකට එන්නෙත් නැහැ. ආවත් එයාගේ අවධානය වෙන පැත්තක තියෙයි. මොකද ගුරුවරයාට මෙහෙම හරියටම අයි කන්ටැක්ට් එක එන්නේ නැහැ. ඉතින් එහෙම දෙයක් තියෙනවා ඒකේ. ඒතර දැන් අනාගතේ මොකද වෙන්නේ කියන එක කතා කරාම මට හිතෙන්නේ මේකට සම්පූර්ණම බලධාරීන්ගේ ඉඳලා අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉඳලා අපි මුළු සමාජයම විසින් වැඩිහිටි මේ දරුවන් වෙනුවෙන් යම්කිසි ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතුයි. අපිට ගැළපෙන. දැන් මේ ඔන්ලයින් එක කියන එක පිට රටවල් වල අති සාර්ථක ක්‍රමයක්. අපි ඒක ඔන්ලයින් කියන ක්‍රමයේ අසාර්ථක බවක් මෙතන නැහැ ධනුෂ්. හරි. නමුත් මෙහෙම දෙයක්ත් තියෙනවා. ඔන්ලයින් කියන ක්‍රමය තුල ඉගෙන ගැනීමට එවැනි පසුබිමක කුඩා කල සිට හැදෙන වැඩෙන දරුවට ඒක පුළුවන්. තාක්ෂණිකත් එක්ක එවැනි පරිසරයක දැන් උදාහරණයකට අපි හිතමුකෝ ධනුෂ්ගේ බබා පුංචි කාලේ ඉඳලා දකිනවා ධනුෂ් ඔන්ලයින් හරහා ධනුෂ්ගේ පාඨමාලා හදාරන හැටි. ධනුෂ්ගේ වැඩපළත් එක්ක මීටින් තියෙන හැටි. හරි ධනුෂ්ගේ ඉක්විප්මන්ට්ස් ටිකත් ඔයාගේ ඔෆිස් ගෙදර තියෙනවා. ඒතර ඔයා ගෙදර ඉඳන් ඔෆිස් එකේ වැඩ කරන හැටි. දරුවට ඒව අත්දැකීම්. හරි. ඒ දරුවට 6 වසරින් 7 වසරින් නෙමෙයි 3 වසරින් වුණත් ඔය ඔන්ලයින් සිස්ටම් එකටම ඔයාගේ අර තියෙන ආభాසයෙන් ඒතෙන්ට තල්ලු වෙන්න පුළුවන්. අපේ දරුවන්ට එහෙම එකක් නැහැ. අපේ දරුවන්ට මේ සුනාමිය ආවහම තමයි සුනාමිය දන්නේ. කොරෝනාව ආවහම තමයි කොරෝනාව දන්නේ. ලෝකෙට විවර වුණයි කියලා කිව්වට ලෝකෙ වෙන්න තියෙන දෙයක් උනාට පස්සේ තමයි මුළු රජයක් දන්නේත් එතකොටයි. හරි. අපේ තියෙන දුර්වලතාවය කියලා කියන එක කොච්චරද කිව්වොත් අපේ අධ්‍යාපන රටාවත් අපේ දේශපාලනයත් එතකොට ඒ වගේම අපේ අනිකුත් අපි හිතමුකෝ දැන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එහෙමත් නැත්නම් මේ රෝග මේ පිළිබඳව මේ විශ්ලේෂණය කරන පරිශන ඒ ආයතන ඒ සියලුම දෙනා දෙයක් ඇවිල්ලා ලොකු විනාශයක් වෙනකන් දන්නේ නැහැ. වෙලාසන ඒවා දැනුවත් කියන දැන් කොරෝනාව චීනේ පටන් අරගත්තාම ඒ වෙලාවෙම අපිට තිබුණා ඒක අපේ රටට නොවන තත්ත්වයට වැඩ කරන්න. එහෙම කරගන්න බැරි වුණා. අපොහසත් වුණා. එතන යම් ප්‍රායෝගික ගැටලුත් තියෙනවා. කෙසේ වෙතත් අපි මේ හැම දෙයකින්ම අපිට දෙයක් වෙලා විනාශ වෙනතුරු අපිට ඒකෙන් ගැලවෙන්න බැරි තත්ත්වයට අපි අපේ තියෙන මොකක් හෝ අවාසනාවක්. දැන් සර් ඒත් එක මට ප්‍රශ්නයක් එනවා දැන් සර් කිව්වනේ ඔන්ලයින් ක්‍රමය.
පිටරට හරි සාර්ථකයි. ඔව්. අපේ රටේ පුංචි හො ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ මේ අධ්‍යාපනයට හුරු වෙන ළමයින්ට වටෙන් පිටෙන් ඔළුවට වැටෙන දේවල් එක්ක දැන් සර්ටත් සමහරක් වෙලාවට ක්ලාස් එකේ අත්දැකීම් ඇති. මොන හරි මේ ළමයි කොහොමද හැසිරෙන්නේ? මේ ළමයි හරි අධ්‍යාපන මාර්ගයේ යනවද? ඔන්ලයින් දීලා හරි ගෙදර පුටුවක තියලා හරි ඇයි මේ වැඩ ටික කරන්න බැරි ළමයින්ගේ ඔළුවට එන ආකල්ප මේ සමාජයෙන් හැදෙන්න ওই ටිකුත් තියෙනවා. අපිට එහෙම අත්දැකීමකුත් එක්ක කියන්න. ඔව් එහෙම දෙයක් තියෙනවා. දැන් පහුගිය කාලේ මට මතකයි මගේ සර් කෙනෙක් මට ගෙනල්ලා දුන්න එකපාරට සර් මෙන්න මේ ලියුම බලන්නකො. මගේ පන්තික දැන් අපේ මෙහි අනිත් විෂයක් උගන්වන ගුරුවරයෙක්. මම බැලුවා ලියුම බලනකොට ළමයා 6 වසරේ ළමෙක් මට සර් කිව්වා මේ 6 වසරේ පන්තියේ ළමයෙක්ගේ මේ මෙන්න මෙහෙම දෙයක් හම්බුණා සර් මේ ලියුම බලන්න කියලා. මම බලනකොට ලියුමේ තියෙන්නේ ඇත්තටම මට හිතා ගන්නවත් බැරි අදහසක් ඒකේ තියෙන්නේ. ඒක එක පිරිමි දරුවා ලියුම ලියන පිරිමි දරුවා අපි උදාහරණයක් කියමුකෝ කෙවින් කියලා. දැන් මේ කෙවින් හරි රවින් හරි කියලා. මෙයා ලියනවා සචිනි කියන ගෑනු ළමයෙකුට සචිනි ඔයාට මේ කවුද රවින්දු කරන්නේ බොරු හොඳේ. රවින්දු මේ ඔයා ඇරුණාම තව දෙන්නෙකුට මේ ආදරය කරනවා. මේ 6 වසර ළමයා 6 වසරේ දරුවා කියන්නේ මේ. අර ලියුමේ ලියනවා හරි අකුරුත් හරි කැතයි. හරි අකුරුත් කැතයි. ඉතින් මේ ඒ කියන්නේ එතකොට දැන් තමන්ගේ දියුණු වෙන්න ඕන පැත්තට නෙමෙයි හිත ගිහින් තියෙන්නේ මේ වෙන පැත්තකට. සචිනී ඔයාට මේ රවින්දු කරන්නේ බොරුවක්. එයා තව දෙන්නෙකුට ආදරය කරනවා. හැබැයි ඔයාට අවංකවම ආදරය කරන කෙනා තමයි මම. ඒ වුණාට ඔයා මාව ගණන් ගන්නෙ නෑ. හැබැයි ඔයාට තේරෙයි දවසක. හරි රවින්දු කරන්නේ බොරු කියලා. හරි මම තමයි ඔයාට අවංකවම ඔයා මගේ. හරි කියලා I love you ඒකත් ලියලා අර බෝකොලයක් මෙහෙම heart එකක් ඇඳලා ඊතල දෙකක් ඒක අස්සෙන් ගිහිල්ලා යන විදිහට දාලා කොලේ ලියලා. ඉතින් අපේ ගුරුතුමාට මේක අහුවෙලා මේ එයා මට ගෙනල්ලා දුන්නා. ඒ වගේම මගේ තව පුංචි අත්දැකීමක් තමයි දවසක් මම 2 වසරේ ළමයි 16 දෙනෙක් හිටියා ධනුෂ්. දැන් මේ මාස 6කට 7කට කලින් වෙච්ච සිද්ධියක්. ළමයි 16 දෙනාට මම වාක්‍ය 5ක් පුරුදු කරන්න උත්සාහ කරනවා පැයක් තිස්සේ. දැන් පන්තිය පැය 2යි. දැන් පැයක් තිස්සේ උත්සාහ කරනවා මේ ළමයිට මතක හිටින්නෙම නැහැ. මේ සරල වාක්‍ය ටික. හරි? This is a tree. මේ වගේ පොඩි සාමාන්‍ය වචන 3ක වගේ වාක්‍ය. හරියන්නේම නැහැ. ඊපස්සේ මට තේරුණා මේක අපි දැන් ගුරුවරු විදිහට ළමයි අධ්‍යයනය කරනවානේ. right. අපි මේක පැත්තකින් තියමු ළමයි. අපි තරගයක් කරමු. මොකද්ද තරගය? ඕගොල්ලෝ හැමෝම මට මම නම් ටික කියන්න රයි. නම් ටික ඔක්කොම ලොකු බෝඩ් එකේ ලිව්වා. සේරම නම් ටික ලියලා ඉවරලා ඒ නම් යටතේ හැමෝටම මතක තියෙන බලන ප්‍රෝග්‍රෑම් ටික මට කියන්න ඕන. නාට්‍යද, කාටූන්ද, වෙනත් වැඩසටහන්ද, රියැලිටි ෂෝද මොනවද ඒ තියෙන ටික මට කියන්න ඕන. වැඩිම ළමයා එක ළමයේගේ 21ක් තිබ්බා. ඒ නම් 21ක් තිබ්බා. දැන් මේ 2 වසරේ ළමයි ඈ. ඒක මතකයි හොඳට. ඔව්. ඒතකොට නම් 21ක් තිබ්බා එක්කෙනෙක්. සමහර අයගේ 10 15. ඒ මදින මම තව එකක් කරා. මම පුතේ දැන් මට කියන්න ඕනේ ඕගොල්ලෝ. ඕගොල්ලන්ගේ ගෙවල් වල තියෙන දැන් සාමාන්‍ය රූපවාහිනිය නෙමෙයි අර ඒකට අර වෙනත් එකතු කරනවානේ ඕනම වෙලාවක බලා ගන්න පුළුවන් විදියට. දැන් මේ ඒකෙන් ඔයාගේ ගෙදර තියෙන්නේ මොන ටීවී වර්ගයේද? ඒ සැටලයිට් එක. අපේ ගෙදර සර් මේක තියෙන්නේ. අපේ ගෙදර මේක තියෙන්නේ. අපේ ගෙදර මේක. ඔක්කොම ළමයි කියනවා දැන්. ළමයි බොරු කියන්නේ නැහැ නේ ඇති. ලිව්වා. සේරම යටින් ලිව්වා මෙන්න මෙයාගේ නාට්‍ය සහ ප්‍රෝග්‍රෑම් 21යි. එයාගේ ගෙදර තියෙන්නේ මෙන්න මේක. එහෙම ලියනකොට දැන් 6ට කාලයි. 6ට කාලය කියන්නේ 6ට 10ක් ඔය වගේ. දැන් 6 හවස 6ට පන්ති ඉවරයි. මම එළියට ගිහිල්ලා කිව්වා ළමයිට හරි ඔහොම ඉන්න පුතා. ඔයාලගේ පොතේ අන්තිම පිටුවෙත් ඔය ලියපු ටික ලියා ගන්න. ඒතර මම දැන් ලකුණු දෙනවා. හරි? ලකුණු දෙන්න තව වැඩක් තියෙනවා. එතකන් ඉන්න ඔහොම. කියලා එළියට ගිහිල්ලා මං කිව්වා දැන් දෙමාපියෝ පඩිපෙළේ පොලිමේ ඇවිල්ලා එක්ක යන්න ළමයි. අංකා මම මේක බලන දෙමාපියෝ කවුරු හරි දැක්කොත් ඒ ඕඩේ ඉන්න කෙනෙක් දැක්කොත් මේක දන්නවා. මේ වෙච්ච දේ. දෙමාපියන්ට මං කිව්වා රයිට් ඕගොල්ලෝ හිමින්සරේ ඇවිල්ලා දරුවන්ගේ පිටිපස්සෙන් හිට ගන්න. හිමින්සරේ ඇවිල්ලා ක්ලාස් එකේ දරුවන්ගේ පිටිපස්සෙන් හිට ගන්න කියලා දරුවන්ට මං ආයෙත් ගිහිල්ලා කිව්වා ඕගොල්ලෝ දැන් පිටිපස්ස බලන එක තහනම්. මේ තරගයක් මේ කරන්නේ පිටිපස්ස බැලීම තහනම්. දැන් මම හොයාගෙන යනවා ඕගොල්ලෝ මට මේ කියපු ප්‍රෝග්‍රෑම් මේ නාට්‍ය මේ තියෙන නම් මතකෙන් කිව්වද නිකන් බොරුවට කිව්වද වැඩි කරගන්න එහෙම නැත්නම් ඇත්තටම නරඹනවද මේවා? ඒක කොහොමද මං හොයන්නේ? මං අහනවා මේ එක එක නාට්‍ය වලින් ප්‍රශ්න. අහනකොට ඔයාලා මට ඒවැ ඉන්න චරිත, ඒකේ යන කතාව, ඒක මොකද්ද වෙන්නේ, කීයටද යන්නේ මට ඔක්කොම කියන්න ඕන. ඒ කියන තරමට තමයි ලකුණු වැටෙන්නේ. දැන් දෙමාපියෝ පිටිපස්ස හිටගෙන ඉන්නවා. ළමයි දන්නේ නැහැ දෙමාපියෝ ටික පිටිපස්ස ඉන්නවා කියලා. මම එහෙම තමයි ප්ලෑන් කරේ.
ඉතින් මේ මන් දන්නේ දැන් අපි මම නම් ටීවී බලන්නේ නැහැ. දැන් අපි පුංචි කාලේ ඉඳලා ඒ හදලා තියෙන සිස්ටම් එකට අනුව අපි ටීවී වලින් දුරස් වෙලා ඉන්නේ. ඒ වගේම මම දන්න කියන ගොඩාක් ඉහළ තනතුරු දරන සහ මහාචාර්යවරු ඉන්නවා ගෙවල් වල ටීවී දීලා නැහැ. ගෙවල් වල ටීවී ගන්නෙම නැහැ. ඒ කියන්නේ ඒක අනවශ්‍ය දෙයක්. එතකොට අර ළමයාගෙන් අර මං ඇහුවා අර මේවා ටිකක්. එක කතාවක් තියෙනවා ලංකාවේ ප්‍රසිද්ධම කතාවක්. මේ ඔය නිකන් ඉහළට නගින වගේ එකක්. ඉතින් මේ ඒ වගේ සහ එක්කෝ නැත්තම් ඊළඟ කඩයිම වගේ මොකක් හරි 아무තු නමක්. ඉතින් මේ මං අහුවා මේකේ තියෙන චරිත ටිකක් පුතාට මොනවද මතක මේකේ? ඒකේ අයියා කෙනෙක් ඉන්නවා, නැන්දා කෙනෙක් ඉන්නවා, මාමා කෙනෙක්. ඉතින් මං ඒගොල්ලෝ මොනවද කරන්නේ? එයාලගේ නම් මොනවද? ඉතින් මට මේ ධනුෂ්ගේ channel එකේ මේවා නම් කියන්න හොඳ නැති නිසා මං එහෙම කාටවත් එහෙම කියන්නේ නැහැ. ඉතින් නම් ටික ඇත්තට මේ දරුවන්ගෙන් ආවා. මම මොනවද ඒගොල්ලෝ කරන්නේ? වා මොනවද එයාගේ දකින්නේ? ඒකේ නැන්දා ඇවිල්ලා අර මාමා ඇවිල්ලා ඒගොල්ලෝ බදා ගන්නවා. ඒගොල්ලෝ මෙහෙම කියලා මට මෙතන කියන්න බැරි වගේ දේවල් ටිකක් ඒ ළමයාගෙන් පිට වුණා. ඒතර බලන්න මේ පුංචි කාලේ ඉඳලා මේ ළමයින්ට වැටෙන්නේ මොන වගේ අදහස්ද? හරි. එතකොට දැන් ඔතනදී දනෝස් මේ ෆෝන් එකක් ඔන්න දැන් ඔය අපි දෙන්නම කතා වුණේ දැන් ඔය මේ ෆෝන් එකක් මේ ඔන්ලයින් හරහා කරන්න අම්මයි තාත්තයි දෙන්නම ගෙදරින් පිට වුණොත් හරි දරුවට මේ ඔන්ලයින් හරහා මේ පහසුකම ලබා ගන්න ගොඩක් දුරට ඕන වෙනවා අන්තර්ජාලය. ඉතින් ඒ හරහා දුරකථනයක් හෝ ලැප්ටොප් එකක් හෝ ලබා දීම තුලින් දරුවට ඒකේ නිදහස කොහොම හෝ ලැබෙනවා. එතකොට ඔය අවශ්‍යම දෙයින් පිට යන්න අවස්ථාවක් තියෙනවා. ඒකේ පොඩි අවදානමකුත් තියෙනවා. අනිවාර්යයෙන්. ඉතින් ඒක තමයි මට ඔය මේ ධනුෂ්ගේ අහපු ප්‍රශ්නෙන් මට කියන්න තියෙන්නේ ඔන්ලයින් එකේ අසාර්ථක පැත්ත කෙසේ වෙතත් අර වගේ පැත්තකුත් තියෙනවා. මේක තමයි වර්තමාන සමාජයේ ඇතම් ළමයින්ගේ තත්ත්වය. අපි හැම ළමෙක්ම මෙහෙමයි කියන්නේ නැහැ. නමුත් මේ වගේ බහුතරයක් ළමයි ඉද්දි අපි කොහොමද මේ විදිහට රට වහලා තියෙද්දි පාසල් වලින් ළමයි දුරස් වෙලා තියෙද්දි අධ්‍යාපන ආයතන වලින් ළමයි දුරස් වෙලා තියෙද්දි ගෙදර තුල ළමයට හරි අධ්‍යාපනය හම්බ වෙනවද? හරි. දැන් අපි හරි මාතෘකාවට આવොත් සර් ඉංග්‍රීසි බණ්ඩාර දිසානායක ගුරුතුමා කිව්වම ප්‍රසිද්ධ ඉංග්‍රීසි වලට මේ ඇකඩමිය මේ සියලු දේවල් හැදෙන්නේ මේ ඉංග්‍රීසි මූලික කරගෙන. සර් කෙනෙක්ට හිතන්න පුළුවන් ලංකාවට මොකටද ඉංග්‍රීසි මේ අපේ මව් භාෂාව සිංහල. දැන් සමහර වීඩියෝස් වලට අපිටත් කමෙන්ට් එකවල තියෙන මෙච්චර හෙලේ ගැන කතා කරනවා ඉතිහාසය ගැන කතා කරනවා රාවණ ඉතිහාසය ගැන කතා කරනවා දැන් මට බයින්නත් පුළුවන්. ඇයි මේ ඉංග්‍රීසි ගුරුවරයෙක්ව ඇවිල්ලා ඉන්ටර්විව් කරන්නේ? ඇයි මේ ඉංග්‍රීසි දැනුම ළමයින්ට දෙන්න හදන්නේ? මොන වගේ කරද මේ වගේ වැඩසටහනක් ගේන්නේ? ඇත්තටම මේ ඉංග්‍රීසි දැනුම අපේ රටට අපේ ළමයින්ට ඊළඟ පරම්පරාවට ඉංග්‍රීසි දැනුම අවශ්‍ය. ඇයි? කොතනද මේකේ ප්‍රශ්නේ තියෙන්නේ? හරි. දැන් ඇත්තටම දවස් පටන් ගත්ත තැන හරිම මේක තමයි ලොකුම මාතෘකාව මට කියන්න තියෙන. මට මේ ඇකඩමි එක මේවා මේ පොත් මේ මොනවත් නෙමෙයි. මේ හොඳම මාතෘකාව තමයි දැන් ඔය ගත්තේ. මේ දනුෂ්. එතකොට මමත් ඇත්තටම ඔය ගැන මම හරි ආසයි කියන්න. මොකද්ද? දැන් ලංකාවේ ඉතිහාසය ගත්තහම ලංකාවේ ඉතිහාසය ඒ වගේම මේ අපේ සංස්කෘතිය එතකොට අපි ඉන්න අපි අදහන අපේ ආගම විශේෂයෙන්ම බුදු දහම ඒත් එක්ක අර ධනුෂ් විශේෂයෙන්ම පරිශන කරනවා වගේ ඈත ඉතිහාසයට ගියාම දැන් අපේ සාමාන්‍ය මේ පැවැත්ම පටන් ගන්න විජය රජුරුවන්ගෙන්නේ ඊට එහා අතීතයකට ගියාම මේ ලංකාවේ හිටපු මේ ඒ පරිසරය ඒවත් එක ගත්තාම කෙසේ වෙතත් එදා තිබිලා තියෙන අති සාර්ථක මේ ආර්ථික ක්‍රමයක් සහ ජන ජීවනයක් තත්ත්වයක් සහ සිතුම් පැතුම් සියල්ල ඉතා ඉහළයි. විජය රජුණන්ගේ මෙහාට ගත්තාම ඒ දියුණු වෙච්ච සමාජය. එතනින් එහාට ගත්තාම තියෙනවා මුළු විශ්වයේම ශක්තියක් පැවතුණු කේන්ද්‍රස්ථානයක් විදියට. ඒකට අපිට දැනෙලා තියෙන මූලාශ්‍රත් එක්ක. එතකොට මේ ඔය සියල්ල ඔස්සේ දැන් අද පවතින තත්ත්වයට ආවහම අදට අපිට මේ සිංහල භාෂාව මත පදනම් වෙලා අපේ තිබ්බ ඒ ශ්‍රේෂ්ඨ ඉතිහාසය හා ඒ තිබුණු ඒ තියෙන ශක්තියත් එක්ක ජීවත් වෙන්න පුළුවන් අර වටපිටාව අපි ගොඩනගා ගත්තා නම් අපිට අපේ ආර්ථිකය ශක්තිමත් නම් අපේ රාජ්‍යය ඒකී රාජ්‍යයක් නම් එතකොට අපේ සිංහල භාෂාව සහ ඒ කියන සියලුම ලාංකිකයන් එක්ක එක පොදු එකඟතාවයකට එන්න පුළුවන් සිස්ටම් එකක් තියෙනවා නම් එතකොට අපේ නිෂ්පාදනයන් තව අඩුම ගානේ ලෝකේ රටවල් ගණනාවකට ඒගොල්ලෝ බලන් ඉන්නවා ලංකාවෙන් මේ නිෂ්පාදනය එනකන් කියන එහෙම තත්ත්වයක් තියෙනවා නම් ඇත්තටම අපි ඉංග්‍රීසි වලට යටත් වෙන්න ඕන නැහැ. එතකොට අපේ භාෂාව ඉගෙනගෙන ඕන පිටරට කෙනෙක් මෙහෙට එනවා නම් එන්න. මම හිතන්නේ එහෙම ලෝක රටවල් තියෙනවා. එහෙම රටවල් තියෙනවනේ ඕන තරම්. හරි. දැන් පහුගිය දවස්වල මට ආපු අත්දැකීමක් තමයි මම දැකපු මේ YouTube එකේ හොයලා බලන්න මට ඒක මතක නෑ මේක. අපේ ළමයෙක් ගිහිල්ලා ඒ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න ගමන් ඒ රටේ රියැලිටි ෂෝ එකකට සින්දුවක් කියනවා මේ ඒ රටේ භාෂාවෙන්.
නමුත් ඒ ළමයා ඒ සින්දුව ප්‍රැක්ටිස් වෙලා සින්දුව කිව්වට ඒ රටේ භාෂාවෙන් ඒ තරමට අර ව්‍යක්ත විදිහට කතා කරගන්න බෑ. නිසා ජජ් බෝඩ් එක මෙයාගෙන් සින්දුව ඉවරුනහම මෙයාව හරි ඉහළ තැනකට තියලා පිළි අරගෙන කතා කරන්න ගත්තාම මෙයාට ඉංග්‍රීසි වලින් තමයි මෙයා උත්තර දුන්නේ. ඒ ඉංග්‍රීසි වලින් උත්තර දීම එක හෙලා ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කළා. ඒගොල්ලෝ හරිම ඒක මේ කියන්නේ පහත් තත්ත්වයට මේ විදිහට තමයි ඒගොල්ලෝ හැසිරුනේ. මමත් ඒ භාෂාව දන්නේ නැහැ. නමුත් මට දැනුණා ඒගොල්ලෝ ඒක අර ඉංග්‍රීසියෙන් ඒක හරිම ප්‍රතික්ෂේප කළා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉංග්‍රීසි ගණන් ගන්නෑ. පිළිගන්නේ නැහැ. හරි ඒ රටවල් වල ඒ රටක තියෙන්න ඕන ඒ රටට ආවේනික ආර්ථිකය හා ඒ තියෙන අධ්‍යාපනය සියල්ල ඒගොල්ලෝ ගොඩනගාගත්ත නිසා. ඉතින් අපිට ඒක බැරි වෙලා තියෙනවා. අපි 48 නිදහස ලැබුවට එතනින් මෙහා අපිට අපේම කියන ක්‍රමයක් හදාගෙන නැහැ තාම. හරි උදාහරණයකට හිතන්නකෝ දනුස් සමහර වැරදිවලට නීතියට අසු කරගන්න වැරදිකරුවට දඬුවමක් දෙන්න නීති නැහැ. හරි. ඒතර අපිට තවම බැරි වෙලා තියෙනවා අපේ කියලා නීති පද්ධතියක් හදාගන්න. හරි. ඒතර අපේ කියලා අධ්‍යාපන ශ්‍රේෂ්ඨ රටාවක් හදාගන්න. අපිට අවශ්‍ය දරුවගේ අනාගතයට ගැලපෙන දරුවගේ මේ අනාගත ජීවිතයට ගැලපෙන සහ ඒ දරුවා රටට අවශ්‍ය විදිහට සකස් වෙන අධ්‍යාපන රටාවක් තාම නැහැ. හැම දරුවෙක්ම ડોක්ටර් කෙනෙක් වුණත් එකයි ත්‍රිවිල් එකක් කෙලවන කෙනෙක් වුණත් එකයි බස් කොන්දොස්තර කෙනෙක් වෙන්න ඉන්න කෙනත් එකයි අනාගතේ මේ සිලබස් එක ඉගෙන ගන්න ඕන. හරි. ඉතින් මොකටද අනාගතේ වඩු කාර්මිකයෙක් වෙන්න ඉන්න දරුවා අද මොකටද ඉගෙන ගන්න එයාට ඕනේ නැති බරක් ඔලුවට දාගෙන. එයාව අපි තෝරගන්න ඕනේ 8 වසර වෙනකොටවත් අඩුම ගානේ. 8 වසර 10 වසර වෙනකොටවත් අපි තෝරගන්න ඕන මෙයාගේ අනාගත ශ්‍රේෂ්ඨය මොකක්ද කියලා. ඒ කියන්නේ අර බේසික් එක දීලා ඔළුව හැදුවා ඊට පස්සේ තමන්ගේ විෂයට එතනින් එහා තමන්ගේ විෂයට එයාව සීමා කරලා එයාට උපරිම මානසිකත්වය, එයාගේ නිර්මාණශීලී හැකියාව, එයාගේ කැපැසිටි එක, එයාගේ මතක ශක්තිය, එයාගේ මොළය ඔය සියල්ල එයාට යොමු කරන්න දෙන්න පුළුවන්. එයා අනාගතේ රටට සේවයක් කරන්නේ සහ එයාගේ ජීවිතය ගෙනියන්නේ මොන ශ්‍රේෂ්ඨෙන්ද කියලා ඒකට අනුව. දැන් ඒකට නෙමෙයිනේ ළමයා මහන්සි වෙන්නේ. ළමයා හැම දෙමව්පියෝම බැලුවොත් හැමලා දැන් මම අපි හිතමු දනුස් අපි යනවා 5 වසරේ පන්තියට. 5 වසරේ පන්තියට ගිහලා ළමයින්ගෙන් අපි අහගෙන ගියොත් බලමුකෝ what is your ambition කියලා. මොනවද ඔක්කොම කියන්නේ? I want to be a pilot. I want to be a teacher. I want to be a doctor. I want to be an engineer. හරි? ඔය ටික තමයි කියන්නේ. I want to be a lawyer. හරි? ඉතින් ඔය ඔක්කොම ඕක වෙනවද? ඔය ඉන්න ළමයි 40කගෙන් 50කින් ඔය කියපු දේවල් වලින් එක්කෙනෙක් වෙයි ඕන්න. හැබැයි අර ඔක්කොටම අර බොරු ඇම්බිෂන් එකක් දීලා තියෙනවා. හරි? ඒ ළමයා දන්නෙත් නෑ මේ ඇම්බිෂන් එකට යන විදිය. පාත් එක මොකක්ද කියලා දන්නෙත් නෑ. එහෙම පාත් උගන්වන පාඩම් පොත්වල නෑ. හරි මගේ යෝජනා විදියට තියෙනවා ඇත්තටම මේ සිලබස් වලට ඇතුළත් වෙන්න ඕනේ ප්‍රායෝගික ජීවිතේ ඒ ආයුතු ගමන් මගවල් ටික මේකට දාන්න ඕනේ. හරි? එතකොට තමයි ඒ ළමයා දන්නේ ડોක්ටර් කෙනෙක් වෙනවා නම් මෙහෙමයි. එතකොට ડોක්ටර්ස්ලට තියෙන සමාජීය ගරු බුහුමන මෙහෙමයි. එයාගෙන් වෙන සේවාව මෙහෙමයි. ඒ පොසිෂන් එකට යන්න නම් මෙන්න මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ. මෙන්න මේ කඩයින් පසු කරන්න ඕනේ. එහෙනම් මට මේක බෑ. මම මේකට ආස නැහැ. මම මේ පැත්තෙන් යමු. කියලා එයාට උපතින් එන හැකියාවකුත් එක්ක ආසාවකුත් එක්ක එයා යොමු වෙනවා යම් කිසි ශේෂ්ඨයකට. දැන් මේකෙදි වෙන්නේ එහෙම නෙමෙයි. අර බැරි කෙනත් එකයි පුළුවන් කෙනත් එකයි ඔක්කොම මේ සියලුම දේ කටපාඩම් කරගෙන ගිහිල්ලා අර කොලේ ලියපු කෙනා තමයි යන්න විභාගේ සමත් වෙන්නේ. අනිවාර්යයෙන්. හරි. ඒතර පාඩම් ඒකෙදි බලපාන්නේ මොකද්ද? ඒතර මනින්නේ මතක ශක්තිය පමණයිනේ. ඒතර දරුවෙක්ව ඉහළට ගෙනියන්න මනින්නේ මතක ශක්තිය පමණයි. හරි. වෙන මොකුත්ම නැහැ. කතා කිරීමක් නැහැ. දැන් අපේ මම ගිය සතියේ ඔන්ලයින් කරමු කියලා 10 වසරට පටන් ගත්තාම 10 වසරට ඔන්ලයින් ඇවිල්ලා හිටියේ ළමයි දෙන්නයි. හරි ළමයි දෙන්නයි හිටියේ. එතකොට ඒ ළමයි දෙන්නගේ ඔන්ලයින් එක කරනකොට මම ප්‍රශ්න අහනවා සමහර ඒවා පුතේ මේක දැන් ඔයාලට තේරුණාද? සද්දයක් නැහැ. අඩුම ගානේ දනුස් තේරුණාස එක්ක තේරුනේ නෑස පොඩ්ඩක් මට ඒක අපහැදිලි කිසිම උත්තරයක් නැහැ. ඒ කියන්නේ අද ළමයි කතා කරන්නේ නැති ගානට ගොළු වෙලා. හරි මේ අධ්‍යාපන රටාව තුලින් මේකේ තියෙන මේක පේපර් ක්වොලිෆිකේෂන් නේ. මේකට කියන්නේ පේපර් ක්වොලිෆිකේෂන්. ඒතර පිටරටවල වල අධ්‍යාපනයේදී මේ අපේ මුළු සමස්ත අධ්‍යාපනය දාලා තියෙන්නේ පේපර් ක්වොලිෆිකේෂන් එකක් හදාගන්න තියෙන අධ්‍යාපනයක් මේක. අනිවාර්යයෙන්. ඉතින් ඒතකොට සහතිකයක් හදාගෙන ළමයා එළියට එනවා. අපි හිතමුකෝ මේ කට්ට කාගෙන කොහොම හරි විශ්වවිද්‍යාලයට ගියා කියලා දනුස්. විශ්වවිද්‍යාලයට ගිහිල්ලත් එතනදී අසරණ වෙනවා ඉංග්‍රීසි නෑ.
හරි. ඒතර පහළ ඉඳන් ළමයාව සූදානම් කරන්නේ අඩුම ගානේ වෘත්තියකට නෙමෙයි අඩු ගානේ ඉහළ අධ්‍යාපනයටවත් පහළ අධ්‍යාපනයෙන් සූදානම් කරන්නේ. මම එන්නේ ගියේ එතනට. මොකද මම දන්නවා සර් දැන් වැඩි හිටියොත් පැමිණෙනවානේ මේ ඉංග්‍රීසි දැනුම ලබා ගන්න. මම හිතන්නේ මේ ඉංග්‍රීසි භාෂාව නැතිවීම පිළිබඳව සර්ගව අධ්‍යක්ෂකෙක් ඇති ඔය ආව කට්ටිය කියලා. රැකියාවලට ගියාට පස්සේ ඉහළ තනතුරු වලට ගියාට පස්සේ ඉංග්‍රීසි කියන විෂය නැති හින්දා අපේ රටේ කොච්චර මිනිස්සු අසරණ වෙනවද? කොච්චර මිනිස්සු ප්‍රශ්න වලට මුහුණ දෙනවද? මොන වගේ ප්‍රශ්න වලටද මුහුණ දෙන්නේ? එතනදී කිව්වොත් එහෙම ප්‍රධානම කාරණාවක් විදිහට ගත්තොත් එකක් මම එකින් එක පිළිවෙලට කියන්න. ප්‍රධාන කාරණාව රැකියාවක් සොයා ගැනීම. දැන් අපි හිතමු සාමාන්‍ය පෙළෙන් අධ්‍යාපනයෙන් එළියට යනවා. උසස් පෙළෙන් අධ්‍යාපනයෙන් එළියට යනවා. මොකද ලක්ෂ 6ක් විතර සාමාන්‍ය පෙළ ලිව්වට උසස් පෙළට යන්නේ ලක්ෂ 3ක් විතර. එතකොට උසස් පෙළෙන් ලංකාවේ විශ්වවිද්‍යාල සියල්ලම ඉඩ තියෙන 30000කට විතර ආසන්න ප්‍රමාණයක් තමයි විශ්වවිද්‍යාල වල ඉඩ තියෙන්නේ. එතකොට අනිත් අයට මොකද වෙන්නේ? හරි. උසස් පෙළ සමත් වෙන්නේ තොතනින් කොටසයිනේ. එසේ වෙතත් අපේ රටේස වැඩි දෙනෙක් සාමාන්‍ය පෙළ උසස් පෙළ ඉංග්‍රීසි සමත් වෙනවද අසමත් වෙනවද? වැඩි පිරිසක් අසමත්. ඇයි දැන් මේ එක වසරේ ඉඳන් ඉංග්‍රීසි උගන්වනවා. මේක අනිවාර්ය විෂයක් වෙලා තියෙනවා උගන්වනවා. දැන් ඉස්කෝලවල මෙහෙම අසමත් වෙන මෙච්චර ළමයි ගන්න. බාහිර පන්ති වලට යන්නේ. කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම මම හොයලා බැලුවා. මම ඕන කෙනෙක් එක්ක මම ඒකට කතා කරන්න ලෑස්ති. මේ රටේ මේ හදලා තියෙන මේ පොත් පාසල් පෙළ පොත් මේ තියෙන්නේ මම එකක් ගත්තාම මේ තියෙන්නේ. මොකද මේ ප්‍රශ්නේ මම අහන්නත් හේතුවස මේ මම දන්න බොහෝ දෙනෙක්මත් මට කියන ඔය ළමයි සාමාන්‍ය ඉස්කෝලේ යන අය කට් කරන්න ආසම පීරියඩ් එක ඉංග්‍රීසි. ඒකට හේතුව වෙන්නේ දනෝස් අපි කියලා දෙන්න ගත්තොත් අපි තුමු උදාහරණයකට අපි නොදන්නා වස්තුවක් ළමයට පුරුදු කරන්න යනවා. නොදන්න වස්තුවක් කියලා හිතන්නකො මිනිස් රූපය කියන එක. මේක උදාහරණයකට වැඩි හිටියෝනේ මේක බලන්න. දැන් මම මුලින්ම පුරුදු කරනවා මේ කකුලක්. ඊට පස්සේ පුරුදු කරනවා කනක්. ඊට පස්සේ පුරුදු කරනවා අපි හිතමු බඩක්. එතකොට දැන් මෙහෙම පුරුදු කරගෙන යෑමේදී අවසානයේ රූපයක් ඇඳිලා ඉවර වෙනකම්ම දරුවට දැනෙන්නේ නැහැ. දැන් මේ කොටසට මේක එන්න ඕන. ඊළඟට මේක එන්න ඕන. මේක ඒ කියන්නේ අයිඩියා එකක් එන්නේ නැහැ. මම මේ උදාහරණය ගත්තේ මම දන්නේ මේක සංකීර්ණ වැඩිද කියලා. මෙන්න මේ තියෙන පොත්වල මේ තියෙන පාඩම් වල ඇරේන්ජ්මන්ට් එකත් ඔන්න ඔය වගේ. හරි. මේ මට දැන් ඊයේ කතා කරලා කියන අම්මා කෙනෙක් එක පාඩමක පළවෙනි පාඩමේ present continuous පුරුදු කරා නම් සර් එයා human research field එකේ ඉන්න ටිකක් ලොකු පොසිෂන් එකක් තියෙන අම්මා කෙනෙක් මම බැලුවා සර් ළමයාගේ පොත අරගෙන මම පොඩ්ඩක් ස්ටඩි කරලා බැලුවා දැන් අපිටත් දැන් තමයි ඒක තේරෙන්නේ අපිත් ඕක ඉගෙන ගන්න කාලේ අපි දන්නේ නැහැ කියලා ඒ අම්මා මට කියනවා පළවෙනි පාඩමෙන් present continuous කියලා දුන්නා නම් ඒ ළමයාට ආය ඒකට සමගාමීව past continuous කියන tense එක අහුවෙන්නේ තව පාඩම් 3-4කට පස්සෙලු. ඊට පස්සේ ඒකට සමගාමීවම ඉගෙන ගන්න ඕන future continuous එක අහුවෙන්නේ තවත් පාඩම් 3-4කට පස්සෙලු. ඉතින් ඇයි එතකොට පළවෙනි පාඩමේම මේ ස්ට්‍රක්චර් එක දෙන්නේ නැත්තේ? ඇයි මෙහෙම අවුල් කරලා තියෙන්නේ? හරි. මේකේ මොකක් හරි ලොකු කතන්දරයක් තියෙනවා ධනුෂ්. හරි මේක මම මේක සංකීර්ණයි මට මොකද මේක මට මේ පාසල් පෙළපොත් පද්ධතිය වෙනස් කරන තැනට යන්න අමාරුයි. අයිස අපේ රටේ ළමයින්ට ඉංග්‍රීසි තහනම් ඉංග්‍රීසි මේ රටේ ළමයි හැමෝම ඉගෙන ගත්තොත් මොන වගේ ප්‍රශ්නයක් දෙන්නේ? එහෙම ප්‍රශ්නයක්ද? මට හිතුනේ එහෙම සැකියක්ද? එහෙම එකක් තියෙනවා. මේ රටේ ඉංග්‍රීසි පත්තරේ බැලුවොත් යම්කිසි සිදුවීමක් සම්බන්ධව සත්‍ය කාරණාව තියෙන්න පුළුවන් 90%ක්. හැබැයි සිංහල පත්තරේ ගත්තොත් එහෙම 20%යි ඒකේ ඇත්ත තියෙන්නේ. අනිත් සියල්ල බොරු ආටෝක. ඒ කියන්නේ ඉංග්‍රීසි ටික මේ දරුවෝ ඉගෙනගෙන ඉහළට ආවොත් මේ තරම් මිනිස්සුන්ට බොරු කරන්න බෑ. එහෙම දෙයක් තියෙනවා. මගේ එක වැඩිහිටියෙක් ඇවිල්ලා කියනවා එයාගේ ඉහළ නිලධාරියා හම්බෙන්න යන්න බැහැලු ඉංග්‍රීසි බැරි අයට. බලන්න. රැකියා ශාස්ත්‍රය. ඒතර පහළ මට්ටමේ අයට ඉංග්‍රීසි බැරි වුණු තරමට මේක ඉහළ අයට අර ආධිපත්‍ය තියාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ක්‍රිමන්ට් එකක් ඉල්ලන්න මොනවත් කරන්න බෑ. ගිහිල්ලා පොඩ්ඩක් දුක කියන්න. අන්න ඒ මොකුත් කරන්න බෑ. කතා කරන්න බෑ. ඊමේල් එකක් ලියන්න බෑ. ඉහළට ඊමේල් කරන්න බෑ. දැන් ඉංග්‍රීසි දන්න දැන් අපි හිතමු ස්තර 5කට ආයතනයක් ව්‍යුහයක් හැදිලා තිබුණොත් අපි හිතමුකෝ චෙයාමන්ම කියලා. චෙයාමන්ව හම්බෙන්න බෑ කවදාවත් පහළ කෙනාට. හැබැයි ඉංග්‍රීසි පුළුවන් නම් එයාට පුළුවන් චෙයාමන්ට කෝල් එකක් ගන්න. එයාට පුළුවන් මෙසේජ් එකක් දාන්න. එයාට පුළුවන් ඊමේල් එකක් දාන්න. මොකද සමහර බහුජාත සමාගම් වුණාම සමාගමේ ඉහළ නිලතලවල ඉන්නේ පිටරටවල කට්ටිය. ඒතර ඒ අය එක්ක සිංහලෙන් කතා කරන්න බෑ. ඒතර ඉංග්‍රීසි තිබුණොත් ඒ අය එක්ක ආගියුමන්ට් කරන්න පුළුවන්. එයාට තර්ක කරන්න පුළුවන්. ඇයි ඔයාලා මෙහෙම කරන්නේ අපිට මෙහෙම කියලා. නමුත් ඉංග්‍රීසි බැරිකම නිසා සියලු දුක් විඳගෙන පාල සමාජයේ ඒ විදිහට වහල්ලු වගේ යනවා.
ඔක පරිවර්තනය කරලා එන කෙනත් එන්න Tamanට ඕනේ මැසේජ් එකක් දන්නේ නැහැ දෙන්නේ පහලට නේ. ප්‍රශ්නකුත් තියෙනවා. මේකුත් යන්නේ එකයි. එහෙම දෙකුත් තියෙනවා. ඒ කියන්නේ එතකොට ඉහළ කෙනාගෙන් අහන්න කියලා මට කියන්න වෙන්නේ පහළම කෙනාට Tamanට ඉහළින් ඉන්න ළඟම නිලධාරියට. ඒ නිලධාරියා ඒක ඉහළට කියලා ඉහළින් එන දේ හරියටම මෙයාගෙන් ආපහු මේ සේවකයාට එනවද කියන එකේ ගැටලුවක් තියෙනවා කිව්වා වගේ. එහෙමත් තියෙනවා. ඉතින් දැන් අර ධනුස් මුලින් අහපු ප්‍රශ්නෙට මට උත්තර දෙන්න බැරි වුණා. දැන් දරුවන්ට ওই වගේ ප්‍රශ්නයක් මේකේ තියෙනවා. හරි? ඒක පටන් ගන්නේ 6 වසරෙන්. ඒකට ඊළඟ හේතුව මම ඒකත් කියලා ඉන්නම්. ඊළඟ හේතුව තමයි අපේ රටේ මේ තියෙන ශිෂ්‍යත්ව ක්‍රමය. ශිෂ්‍යත්වයේ වැරද්දක් මම දකින්නේ නැහැ. ශිෂ්‍යත්වයේ තුලින් යම්කිසි එක ප්‍රශ්නයක් විසඳෙනවා. නමුත් ඒකේ අතුරු ප්‍රශ්නේ තමයි සමස්ත දරන ශිෂ්‍යත්වයෙන් මොකද කරන්නේ ධනුස්? පාසලේ ඉන්න දරුවන්ගෙන් දක්ෂම දරුවා තෝරලා ඉහළ පාසල කරගන්න එකනේ තියෙන්නේ. හරි. ඒතකොට දක්ෂම දරුවාට ලැබෙන අවස්ථාව පිළිබඳ අපි සතුටු වෙනවා. ඒක හරි. හැබැයි බහුතරයක් දරුවන්ට මොකද වෙන්නේ? ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් මගහැරෙනවා. මොකද ශිෂ්‍යත්වයට එන්නේ වාක්‍ය 3යි. එක්ක වචන දැන් මේ සැරේ ඇවිල්ලා තිබ්බ වචන 3කුයි වාක්‍ය 2කුයි. එච්චරයි නේ. ඒකත් හරිම ලේසි. ලියපු ළමයි මට කියනවා හරි ලේසි සර් ඒක නම් අයියෝ මේ ඉංග්‍රීසි පන්ති යන්න ඕනේ මොකටද ඉංග්‍රීසි පන්ති ගියේ කියලා හිතෙනවලු. ඔන්න දරුවට හිතෙන හැටි. එතකොට මොන්ටිසෝරියෙන් දරුවට ABCD උගන්වපු ටිකයි අර පොඩි වචන ටිකක් කියලා දීපු ටිකයි එක වසරෙන් දෙක වසරෙන් තුන වසරෙන් ඒ කරන්න තිබ්බ ටිකයි සියල්ල නැති වෙනවා පාවසර ශිෂ්‍යත්වයේ. හැබැයි ශිෂ්‍යත්වයේ පාස් වෙන්නේත් බොහොම සීමිත පිරිසක්. ඒතර විශාල පිරිසකගේ ඉංග්‍රීසි හැකියාව නැති වෙනවා. දැන් ඉංග්‍රීසි ඒ පහ වසරට එන්නකොට තියෙන්න ඕන බෑග්ග්‍රවුන්ඩ් එක නැතුව තමයි ළමයා 6 වසරට එන්නේ. 6 වසරට ආවහම හම්බෙනවා මෙන්න මේ නිදහස් අධ්‍යාපනය තුලින් ලැබෙන මේ 6 වසරේ පොත. මේ 6 වසරේ පොතේ පාඩම් 11ක් තියෙනවා. කිසිම ව්‍යාකරණ ඉගැන්වීමක් මේකේ නැහැ. ව්‍යාකරණ ඉගැන්වීමක් නැහැ. දෙබසක් තියෙයි, මොන හරි Taman ගැන කියන කතාවක් තියෙයි, ආය දෙබසක්, ඊට පස්සේ ගීතයක්, යා කිරීමක්, හිස්තැන් පිරවීමක්, මේ වචන යා කිරීමක්, ওই ටික තමයි තියෙන්නේ. එතකොට මේ ළමයාට මේ ව්‍යාකරණ ටික උනත් මේ කතාශ්‍රයෙන් ව්‍යාකරණයක් අස්සේ තියෙනවනේ. ඒකත් එන්න ඕන arrangement එකට නෙමෙයි තියෙන්නේ. විසඳුමක් තියෙනවා සර්. ඔකට මොකක්ද විසඳුමක්? මේකට මම විසඳුමක් හෙව්වා ධනුස්. මම මේකට අපි එමු එතනට. ඔව්. මොකක්ද එහෙනම් විසඳුම? ප්‍රශ්න තියෙනවා. අපි දැන් ප්‍රශ්න ගැන කතා කරා. ඔව්. අනාගතේ මොන වගේ දෙයක් වෙයිද? මේක නැති වුණොත් මොන වගේ ප්‍රශ්න ටිකක් දෙන්න එහෙමනම් එතන එහාට මොකක්ද විසඳුම? ඔව්. එතකොට ධනුස් මට පොඩ්ඩක් බාධා කරන්න වෙනවා. මට පොඩි අවස්ථාවක් දෙන්න. මම දැන් මේ විසඳුම කියන්න කලින් කියලා ඉන්න වැඩිහිටියාට මොනවද මේකේ අත් වෙලා තියෙන ඉරණම කියලා. දැන් මේක නිසා. ඔව්. දැන් ඔය දරුවනේ වැඩිහිටි බවට පත් වෙන්නේ. ඒතර ඒක මං කියලා හිටියොත් මේ දරුවන්ට ටිකක් දැනෙයි නේද ඉංග්‍රීසි ටිකක් අපි මේක හදාගමු කියලා. වැඩිහිටියන්ට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි දරුවනේ පාසල් අධ්‍යාපනයෙන් මං කියවනේ සාමාන්‍ය පෙළෙන් ඉවර වෙන්න පුළුවන් උසස් පෙළෙන් විශ්වවිද්‍යාලයෙන් ඔතනින් ඉවරයි. රයිට්. ඒ මග නතර වෙන අය යම් යම් කෝසස් වලට යනවා. මොන හරි පාඨමාලාවක් හදාරන්න. අන්න එතනදී බලපානවා නැවතත් සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සමත් විය යුතුයි. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සඳහා විශිෂ්ට සාමර්ථ්‍යයක් තිබිය යුතුයි කියලා හොයනවා අර කෝස් එකට බඳව ගන්න. ඒ මුලින්ම එන ගැටලුව එකක්. හරි? දැන් සාමාන්‍ය පෙළට ඉංග්‍රීසි නැතුව උසස් පෙළ කරන්න පුළුවන් විශ්වවිද්‍යාලය යන්න පුළුවන්. ඒක අවුලක් නෑ. මං කියන්නේ එතන මගින් නතර වෙච්ච බහුතරයක්. මොකද බහුතරයක් විශ්වවිද්‍යාලය යනවා නෙමෙයිනේ. අපි බලන්න ඕන බහුතරය ගැන. ඒතර මේ රටේ වැඩිපුර ජනතාවකට වෙන හානිය ගැන අපි බලන්න. හරි විශ්වවිද්‍යාලය යන කෙනා එතනින් ගිහිල්ලා එළියට එයි කියමුකෝ. එයාට ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒක අපි වෙනම කතා කරමුකෝ. එතකොට අර කෙනාට එන ඊළඟ ප්‍රශ්නේ තමයි රැකියාවක් සඳහා සුදුසුකම විදියට වොකේෂනල් ක්වොලිෆිකේෂන් එකක් හදාගන්න කෝස් එකකට යන්න එන්ට වෙන්න බෑ. මූලික සුදුසුකම් නැහැ. ඔන්න එතනින් බලපෑවා. ඊළඟ කට්ටියක් ඉන්නවා කෝස් එකක් කොහොම හරි කරලා හෝ විශ්වවිද්‍යාලෙන් ගිහලා දැන් යනවා ආයතනයකට රැකියාවක් හොයාගෙන. එතනදිත් බලපානවා සමහර වෙලාවට සාමාන්‍ය පෙළට ඉංග්‍රීසි සුදුසුකමට වඩා බලන්නේ කතා කරන්න පුළුවන්ද? එතනදී තව බලපාන එකක් තියෙනවා. දැන් අර කෝස් එකට බලන්නේ ධනුස් මේ අර සර්ටිෆිකේට් එකේ තියෙනවද කියන එක. දැන් ජොබ් එකකට දැන් බලන්නේ ආයතන කතා කරන්න පුළුවන්ද? හරි? කතා කරන්න පුළුවන් නම් ඒ කතා කරන එකත් එයාට අර පබ්ලික් රිලේෂන්ස් ඇති වෙන විදියට කස්ටමර්ස්ලා හැන්ඩල් කරන විදියට අයි කන්ටැක්ට්ස් තියලා අර හොඳ ප්‍රසන්න විදියට කතා කරන්න පුළුවන්ද? ඒ ටික තමයි චෙක් කරන්නේ. ඒ ටික බැරි නම් අර තියෙන අධ්‍යාපන සුසුකම් ඔක්කොම තියෙද්දි යාට යන්න වෙනවා. හරි අපි පසුව දැනුම් දෙන්නම්. ඔක තමයි කියන්නේ. ඒතර අද වෙනකොට බැංකු ශාස්ත්‍රය ගත්තත් ඔය ළමයින්ගේ සිහින විදිහට තියෙන හැම ශාස්ත්‍රයකම ඉහළට යන්න බැරුව ඉන්නවා ඉංග්‍රීසි නැතුව. ඊළඟ තව කට්ටියක්. ඒ මොනවද? ඉංග්‍රීසි තිබිලා හෝ නොතිබිලා හෝ යම් විදියකින් ඒගොල්ලෝ දැන් යම් රැකියාවකට ගිහිල්ලා ඒ රැකියාවේ යම් තනතුරකින් ඉහළට ඇවිල්ලා තියෙනවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි
ඒ ඉන්න තැනින් ඉහළ පොසිෂන් එකකට යන්න බෑ. එයාට ඉංග්‍රීසි මදි. එක්ක සාමාන්‍ය පෙළේ ඉංග්‍රීසි ක්‍රෙඩිට් එකක් නැති එක දැන් බලපාලා තියෙනවා. ඒතර මෙච්චර ගමනක් ආවා. ගමනක් කැල එතනින් එහාට යන්න බැරුව ආයෙත් අර කඩයිමට එනවා. දැන් ඒතර හිතන්නකෝ ඒ මට්ටමට එනකොට එයාට දරුවෝ ඉන්නවා. ඒ මට්ටමට එනකොට එයාට රාජකාරී මට්ටමින් එතන තියෙන වැඩ අධිකයි. හරිද? ඒතර එයාට තියෙන ලෝන් ගෙවන්න තියෙනවා. මානසිකව තියෙන මේවා වැඩි. එහෙම තියාගෙන එයා කොහොමද ආපහු සාමාන්‍ය පෙළට මුණ දෙන්නේ? ඒ සාමාන්‍ය පෙළට අවශ්‍ය ඒ සම්පූර්ණ සිලබස් එක නැවත කොහොමද මේ වැඩිහිටියෙක් විදිහට හදාරන්නේ? ඒකට පන්ති ගිය හැකිද සාමාන්‍ය පෙළ ළමයි එක වාඩි වෙන්න පුළුවන්ද? හරි. එහෙම ප්‍රශ්න තියෙනවා. හරි. එතකොට දැන් ඔය සියලු දේට තමයි ඔන්න මම දැන් විසඳුමට එන්නම් මං හදලා තියෙන විසඳුම. මොකද්ද විසඳුම එහෙනම්? ඔව්. මං කොහෙන්ද පටන් ගන්නෙ? පාසල් ළමන්ගෙන්ද වැඩිහිටියන්ගෙන්? අපි පාසල් ළමන්ගෙන්ම පටන් ගමු එකලෙසේ. පාසල් ළමන්ගෙන්. පාසල් ළමන්ගෙන් පටන් ගත්තොත් මම පසුගිය කොරෝනා කාලේ තමයි මට මේ අයිඩියා එක ආවේ. ඔව්. එතනින් පටන් ගත්තාම මම මොකද මට දැන් කාලේ මදි මේ ඔක්කොම කරන්න. මොකද විශාල සිලබස් එකක්. හරිද? අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කතා කරලා ඇහුවා ඉස්සරලාම මම බැලුවේ මේ සැරේ ශිෂ්‍යත්ව ළමයි. එතනින් කඩේම පටන් ගන්න හැදුවේ. ශිෂ්‍යත්ව ලියන ළමයි සහ 6 වසර ළමයි. මේ අවුරුද්දේ 6 වසරේ ඉන්නවනේ. දැන් ලබන අවුරුද්දේ 7 වසර. මේ 6 වසරේ ළමයින්ට මම මේ පොත සම්පූර්ණයෙන්ම කැමරාව ඉදිරියේ කියලා දෙනවා. මේ පොතේ සියලුම පිටුවක් නෑර මම කියලා දෙනවා. ඒ කියලා දෙන ටික රෙකෝඩ් වෙනවා. එතකොට ඒ ටික ලස්සනට DVD වලට අරගෙන මෙනු හදලා මේ පිටුවේ ඉඳන් මේ පිටුව දක්වා මේ යුනිට් 1 යුනිට් 2 යුනිට් ඒ විදිහට හදනවා. හදලා ඒකේ DVD ටික මම එයාට ඒ පැක් එකට එන්ටර් කරාම පොත යාලා ගාව තියෙනවනේ. ඔව්. රයිට්. ඒක හරි කියමුකෝ. දැන් අර මම ඔයාලට කලින් කිව්වනේ දනුස් ප්‍රශ්නයක් මේකේ තියෙන මේ arrangement එකට අනුව ළමයාට අපහැදිලි කියලා. මොකද ළමයාට මේ වෙලාවේ කියලා දෙන දැන් A B C D E F G H කියලා දෙන පිළිවෙලට අපි කියලා දුන්නා නම් මුලින්ම ළමයාට G ඊළඟට Z ඊළඟට R ඒ කියන්නේ පිළිවෙලක් නැහැ. හරි අන්න ඒ වගේ සිලබස් එකේ එන්න ඕන කරුණු කාරණා මේකේ තනින් තියෙනවා මිසක් පිළිවෙලකට නැහැ. මම මොකද කරේ මෙන්න මේ ග්‍රැමර් පොත. මේ ග්‍රැමර් පොත මම මොකද කරේ මේක විශේෂ මෙනු එකක්. මේ කන්ටෙන්ට් එකෙන් මොකද වෙන්නේ මේකේ අපේ arrangement එකට මම මේ හදලා තියෙන original Cambridge syllabus එකට අනුව බලුවොත් අපි හිතමුකෝ දැන් ඉස්සෙල්ලාම එන්න ඕන පිළිවෙලක් ගත්තොත් එමේ alphabet එක. හරි alphabet එකක් ඉගෙනගෙන ළමයා ඊළඟට ඉගෙන ගන්න ඕනේ ඒ alphabet එකෙන් සිංහල නම් ගම් ලියන්නේ කොහොමද කියන එක. හරි ඉස්සරලම. හරි අකුරු වලින් සිංහල නම් ගම් ලියන්නේ කොහොමද? එතකොට තමයි අතුරුගිරිය මාළඹේ කඩවත ගම්පහ මේ ටික හඳුනා ගන්න පුළුවන්. නමක් ගමක් ලියන්න පුළුවන්. තමන්ගේ ලිපිනේ. ඊට පස්සේ numbers වලට යනවා. ඊට පස්සේ nouns වලිනුත් අපි යනවා singular plural ඊට පස්සේ proper nouns ඊට පස්සේ gender ඒ කියන්නේ මේ ගැහණු පිරිමි ભેදය. හරි ඊට පස්සේ ඒ වගේම baby animals with their parents. දැන් ඔය සත්තුන්ගේ නම් ඉගෙන ගත්තට වැඩක් නැහැ. ඒ සමහර වෙලාවට ඒ සතාගේ ගැහණු සතාගේ නම තමයි අපි පිරිමි සතාට කියන්නේ. හරි. ඒ වගේ සෑහෙන මේ අවුල් තියෙනවා. ඒතර ඔහොම පිළිවෙලකට තමයි මම මේ arrange කරලා තියෙන්නේ. ඒ arrange කරපු එකේ මම දාලා තියෙනවා වෙනම system එකක්. මේ පාඩම අදාළ පාඩම් මේ ඉස්කෝලේ පොතේ මොන පිටුවේද තියෙන්නේ කියන එක පිටු අංක මෙතන දාලා. ඒකත් පැහැදිලිව සඳහන් කළා. ඒකත් පැහැදිලි. ඒක අලුත් system එකක්. හරි. හැබැයි මේ පොත හදාarගෙන යනකොට මේ පාඩම අදාළව මේකේ පිටු හොයා ගන්නත් පුළුවන්. කවුරු හරි ළමයෙකුට දැන් අපි හිතමු ඉස්කෝලේ උගන්වන්න ගන්නවා පාඩම් දෙක තුනක් කරලා පුතේ අද අපි යුනිට් 5 ගමු. යුනිට් 5 තමයි අද උගන්වන්නේ කියලා ඉස්කෝලේ උගන්වනවා. කියමුකෝ. ඔයාට ගෙදර ඇවිල්ලා පුළුවන් මේ පොත අරගෙන රයිට් මේකේ දැන් ව්‍යාකරණ පාඩම් නැහැනේ. මේ පාඩම දැන් තේරෙන්නේ නැහැ. රයිට් ඔයාට පුළුවන් DVD එකෙන් බැලුවා පස්වෙනි පාඩම සර් කොහොමද කියලා දෙන්නේ. රයිට් පාඩම බැලුවා. රයිට් ඒකට අදාළ ව්‍යාකරණ පාඩම මේකේ හොයන්නේ කොහොමද? මේකේ පිටු අංක 39 නේ. පිටු අංක 39 මේකේ මේ තියෙන කන්ටෙන්ට් එකෙන් බලනවා පිටු අංක 39 කොහෙද තියෙන්නේ. ඒ බලලා ඉවරලා ඒක මෙතනින් පෙරලා ගත්තාම අන්න තියෙනවා මේ යුනිට් 5 මේකට අදාළ ව්‍යාකරණ ටික මෙතන තියෙනවා. ඒක අලුත්ම සිස්ටම් එකක්. එතකොට දැන් දරුවා පැටලිල්ල මං අතහැරියා. දැන් මම දරුවාගේ පැටලිල්ල අතාරින්න මම රජයත් එක්ක දැඟලුවා අධ්‍යාපන අමාත්‍යාංශත් එක්ක මේවත් එක්ක දැඟලුවා බැහැනේ. ඔන්න මම පැටලවිල්ල අතහැරියා. ඒ දරුවාගේ පැත්ත. මේ විදිහට ධනුෂ් සියලුම වසරවල් වලට මං මේ ඉස්කෝලේ පොත උගන්වනවා සම්පූර්ණයෙන්ම. ඒකේ තියෙන අමතර වාසි ටිකත් ඔහොම කියන්නද? කියන්න. අමතර වාසි ටික තමයි ධනුෂ් පාසලකට යන්න බැරි වුණත් සමහර දවස්වලට අසනීප වෙන්න පුළුවන්, මලගෙවල් වෙන්න පුළුවන්, උපකාරක පන්තියට යන්න බැරි වෙනවා, පාසලට යන්න බැරි වෙනවා. ගෙදර ඉඳන් මේක කරගත්තේ. එකක්. අනිත් කාරණාව අපේ රටේ විශිෂ්ට ගුරුවරු ඉන්නවා. පාසලේ සහ පුද්ගලික උපකාර පන්ති විශිෂ්ට ගුරුවරු ඉන්නවා. හැබැයි
මේ සියලුම පවුල් විශිෂ්ට නැහැනේ. දරුවෝ සහ ඇතුළුනේ එහෙම වෙන්න බෑනේ. ඒ අයගේ තියෙනවා නොඑක් දුෂ්කරතා. එතකොට ලොකු පාසල් හොයලා දාන්න පුළුවන් දෙමාපියෝ ඉන්නවා. ඒවා ඒ විදිහට කරගන්නවා. ලොකු පන්ති විශේෂ පන්ති ගෙදරට විශේෂ ගුරුවරුගෙන ඒ විදිහට කරගන්නවා. මම මේක හදලා තියෙන්නේ ඔය සමස්තෙටම. හරි? මේකේ විශේෂ ප්‍රතිලාභයක් එනවා. ඔය අතරතුරේ පන්තියකට යවා ගන්න බැරි, ගුරුවරයෙක් ගෙදරට ගෙන්නව ගන්න බැරි. ඒ පහසුකම් නැහැ. එහෙම නැත්නම් සල්ලි තියනවා ඒවා කරගන්න විදිහක් නැහැ. එක්ක යවන්න පන්තියකට යවන්න කෙනෙක් නැහැ. එතකොට දුරයි ප්‍රවාහන ප්‍රශ්න මේ දවස්වල කොහොමත් මේ දවස්වල කොහොමත් බෑ. දැන් මේ කොරෝනා වගේ තියෙන. එතකොට මේක ගොඩක්ම වටිනවා. ඔය හේතු සියල්ලම පැත්තකින් දාලා මේක ගත්තා කියන්නේ ගෙදර ඉඳන් එයාට අධ්‍යයනය කරන්න පුළුවන්. ඊළඟට 3 වසරෙන් මේ පොත් කට්ටලේ ගන්න කට්ටිය මගේ ඇකඩමි එකේ නමින් මම ඒගොල්ලන්ව WhatsApp group එකක් හදනවා 3 වසරේ කට්ටිය. ළමයි. හරි? grade 3 students. ඒ අයට යම් කිසි ගැටලුවක් ආවොත් මේක අධ්‍යයනය කරනකොට ඕනම දෙයක් මගෙන් අහගන්න පුළුවන් WhatsApp එකේ. ඒ සම්බන්ධතාවෙත් තියෙනවා. සම්බන්ධතාවය තියෙනවා. එතකොට ඒකට දරුවා ගාව ෆෝන් එකක් තියෙන්න ඕනේ කියලා නැහැ. ඒ මොකද දරුවට තියෙන ප්‍රශ්න ටික තාත්තා ගෙදර ආවහම තාත්තගේ ෆෝන් එකකින් තමයි මට එවන්නේ. ඒ වෙලාවට ඊට පස්සේ මම පිළිතුරු ටික ඇහුවාම දරුවා ඒ වෙලාවේ බලාගත්තා. ආයෙත් තාත්තා ෆෝන් එක අරන් පහුදා වැඩට ගියා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඊළඟට 3 වසරේ ළමයා 4 වසරට යන්න කලින් දෙසැම්බර් මාසේ වෙනකොට එයාට ගන්න පුළුවන් මගේ 4 වසරේ පැක් එක. ඒතර එයා ඉස්කෝලේට යන්නේ වේලාසනින් පළවෙනි පාඩම ඉගෙනගෙන. ඒක පන්තියේදීත් එයා බ්‍රයිට් වෙනවා. ගුරුවරයාටත් හරි පහසුයි. ඒතර පාසල් ගුරුවරයාටත් මම මේකෙන් කරලා තියෙන්නේ ලොකු සේවයක්. මොකද පාසල් ගුරුවරයෙක් මමත් පාසලේ ඉගෙනනවා කෙටි කාලයක්. මම අයින් වුණා. මට ඇත්තට මේක ගැලපෙන්නේ නැති නිසා මම දරන උත්සාහය මට ඔය ටයිම් විනාඩි 45 කරන්න බෑ. හරි? සහ මේ සිස්ටම් එක මට අවුල්. එතකොට විනාඩි 45කින් ඒ ටික කරන්න බැරි නිසා ගුරුවරයාට පහසු වෙනවා. පුතේ අපි ඊළඟ දවසේ කරන්නේ යුනිට් 3 එහෙනම් ඔයාගාව තියෙනවනේ. එදා වගේ හොඳට ඉගෙනගෙන එන්න බලාගෙන එන්න. අපි පන්තියේදී කතා කරමු ඔයාට නොතේරෙන්නේ ටික. හරි? දරුවටත් එතකොට පන්තියට යන්න බැරි වුණා කියන්නකෝ. දැන් දරුවා දන්නවා ලබන සතියේ කරන්නේ 3 වසරේ මේ මොනවාද මේ යුනිට් 3. හදිසියේ යන්න බැරි වෙනවා. තාත්තා කියනවා මේ තාත්තා යම මෙහෙමයි මලගයක් කියලා මෙහෙම අපිට යන්න වෙනවා පුතේ අද යන්න වෙන්නේ නැහැ. දරුවට ගෙදර ඉඳන් පුළුවන් අරක ඉගෙන ගන්න. මම මේ කියන්නේ ඉංග්‍රීසි ගැන විතරයි. එතකොට මම බලාපොරොත්තු වෙනවා අනිත් ගුරුවරුන්ගෙනුත් ඉල්ලනවා Tamanට හැකිනම් මේවැනි සිස්ටම් එකක් මේ සියලුම දේවල් හරිනම් මේව රජයෙන් කරන්න ඕන. හරි? දැන් මේ වැඩේට මුණ දෙන්න මගේ මේ වැඩේ පුළුවන්. මේකෙන් පුළුවන්. ඒතර සියලුම දරුවන්ට ওই විදිහට 3 වසරෙන් 4 වසර 4 වසරෙන් 5 වසර ඔය විදිහට සම්පූර්ණයෙන්ම මම මුල ඉඳන් ගෙනියනවා. ඒතර මේක අධ්‍යයනය කරන දරුවන්ට සාමාන්‍ය පෙළට එනකොට ඔය කියන කතන්දරේ බලපාන්නේ නැහැ ධනුෂ්. මම විශ්වාස කරනවා තව අවුරුදු 5කින් මම මේ පටන් ගන්නේ 6 වසරෙන් නම් 6 වසර 7 වසර 8 වසර 9 වසර 10 වසර තව අවුරුදු 5යි 6ක් යනකොට අනිවාර්යයෙන්ම මේ අවුරුදු 6කට පස්සේ තියෙන සාමාන්‍ය පෙළේ රිසල්ට් එකේදී ප්‍රතිශතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉංග්‍රීසි ප්‍රතිශතය ඊටාම ඉහළින් යනවා. මගේ මේ පැක් එක ගත්තොත් ඒ ගැනීමේදී මට සහාය වෙන්නේ ඕගොල්ලෝ වගේ කට්ටිය. ඒ කියන්නේ මොකද මේක දැන් මේක ජනතාවට යන්නේ ඔබතුමන්ලගේ. නැත්තම් මම මේක කොච්චර මේක සුපිරිම විදියට ලෝකේ හැදුවත් මේක ජනතාව දන්නේ නැත්තම් නෑ. ඒක තමයි ධනුෂ් ලෝක්ස් අපි ඇවිල්ලා අපි සර්ත් එක්ක කතා බහ කරන්න හිතුනෙත් ඒකයි මේ වටිනා කියන නිදහනේ තියෙනවා. ඒක ඉගෙන ගන්න ඔබට බාරයි. ඉතින් ඒකට සම්බන්ධ වෙන විදිය ඒ පාලම තමයි අපි මේ හදලා දුන්නේ. ඒතර ධනුෂ් ඇත්තටම මට කියන්න ඕනේ මට ධනුෂ් වගේම මුලින්ම මගේ මේ වැඩේට මේක මම ඇත්තටම මට උමනා වුණේ මම ක්‍රමයක් හැදුවට සමාජය දන්නේ නැහනේ. ඔව්. ඇත්තටම මම මේක හැදුවේ කොරෝනා වහම මගේ ඇකඩමි එකේ ඉන්න ළමයින්ට මේක කරන්න. ගෙදර ඉන්න. ඔව්. ඒ කියන්නේ ළමයි අපි හිතමු සාමාන්‍ය පෙළ 30ක් 40ක් ඉන්නවා කියලා. ඒ කට්ටියට කරන්න තමයි මේක හැදුවේ. දැන් අරයා මේක දැනගත්තාම මොකද කරේ? සර් මේක පොඩ්ඩක් මේ වගේම අසරණ වෙච්ච රට පුරාම ඉන්නවා මිනිස්සු. අපි පොඩ්ඩක් මේක දෙමු කියලා මේ මම කවුද? මං ඉන්නකො මං දන්න කට්ටියක් ඉන්නවා මෙහෙම කියලා. මම බැලුවාම ඔන්න ඔය සම්බන්ධතාවය උඩ තමයි විනි ප්‍රොඩක්ෂන් කියන කට්ටිය. මේ අනුරාධපුර පදවියේ ළමයි ටිකක් විනි ප්‍රොඩක්ෂන් එකේ ඉෂාර මගේ මට නම්බරේ හම්බුණා. මම එයාට කතා කරා විස්තරය කිව්වහම හරිස අපි කරමු. ඒකෙන් විශාල මිනිස්සු ප්‍රමාණයක් දැනගත්තා. දැනගෙන මට ගොඩක්ම කතා කරේ ධනුෂ් විශ්වවිද්‍යාල ළමයි. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ කියන එක පැහැදිලි එතකොට. අන්න හරි. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ළමයින්ට ආපු ලොකුම ගැටලුව තමයි ඒගොල්ලෝ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ෆස්ට් ඉයර් එකේ එක්සෑම් එකට මුහුණ දෙනකොට ධනුෂ් ඉංග්‍රීසි බිඳුවයි. එතනින් එහා යන්න බෑ. එක අයියා කෙනෙක් මට කතා කරනවා සූර්යවැව ඉඳලා එයාගේ නංගි
දැන් අවුරුදු 2ක් ෆස්ට් ඉයර් එකේ එක්සෑම් එක ලියනවා. නමුත් කඩයිම පහු කරගන්න බෑ ඉංග්‍රීසි නැත. ඒතර නිකන් හිතන්න අපේ රටේ දෙමාපියෝ දන්නේ නැහැ මේක. බහුතරයක් දෙමාපියෝ. ඔක්කොම හිතන්නේ සාමාන්‍ය පෙළ කරන්න පුතේ හොඳට උසස් පෙළ කරන්න විශ්වවිද්‍යාලයට යන්න. විශ්වවිද්‍යාලයට තේරුණා. අපේ පුතා අපේ දරුවා විශ්වවිද්‍යාලයට තේරුණා. බෝධි පූජා තියලා ඔක්කොම කරලා දරුවව යවනවා. අනේ ඒ දරුවා එතෙන්ද ගිහිල්ලා වැටෙන අසරණකම ඒ අත් වෙන ඉරණම ඒ දෙමාපියෝ දන්නේ නැහැ. හරි? එතකොට මේක දැන් කියා ගන්නත් බෑ එලිමහනේ ලැජ්ජයි. හරි අවුරුදු ගාණක් ඉගෙනගෙන ඇවිල්ලා ඉවරලා දැන් අවුරුදු 13ක අධ්‍යාපනයෙන් පස්සේ ඉංග්‍රීසි නැතුව විශ්වවිද්‍යාලෙදි හිර වෙනවා කියන්නේ මොනතරම් අසාධාරණයක්ද මේ අධ්‍යාපනයෙන් ඒ ළමයට කරලා තියෙන්නේ. ඒතර ඒ ළමයා කොච්චර දක්ෂ ළමයෙක්ද විශ්වවිද්‍යාලයට යනවා කියන්නේ. ඒතර එච්චර දක්ෂ ළමයෙකුට ඇයි ඉංග්‍රීසි ටික දුන්නේ නැත්තේ? ඈ මේක ඕනේ නම් ඉංග්‍රීසි ඕනේ නැත්තම් එපා කමන්නේ. හරි ඉංග්‍රීසි ඕනේ වෙන්නේ නැති තත්ත්වයට අපේ ව්‍යුහය දුවනවා නම් රාජ්‍ය හා පුද්ගලික ඉංග්‍රීසි අපිට ඕනේ නැහැ. එහෙනම් මටත් මේ ඉංග්‍රීසි වෙනුවෙන් මෙහෙම කියවන්න ඕනේ නැහැ. මම හරි ආස භාෂාවක් තමයි සිංහල අපේ මව් භාෂාව. හරි. ඉතින් ඒක නිසා දැන් ඔහොම තත්ත්වයක් වෙලා තියෙනවා. ඒතර මම හදපු ක්‍රමේ තමයි ධනුෂ් මේ තියෙන්නේ මේක ටිකක් විශාලයි. විශාල පොත් කට්ටලයක් මේක. ඒ වගේම මේකට එනවා DVD 16ක්. හරිද? ඒ 16න් යම්කිසි කෙනෙකුට පාසල් මට්ටමේ සිට දැන් අහුනේ නැහැ ඉංග්‍රීසි ටික. ඉගෙන ගත්තා තමයි අහුවෙලා නැහැනේ. ඒ සියල්ල මම මුල සිට if conditional එක වෙනකම් අර පහළ noun වලින් හෝඩියෙන් පටන් අරගෙන if conditional එක වෙනකම්ම මොනවද nouns adjectives adverbs comparative superlative ඊට පස්සේ මොනවද verb forms helping verbs tenses active passive ඊට පස්සේ අපි ගත්තොත් එහෙම modal verbs wh questions ඊට පස්සේ relative pronouns direct indirect if conditionals ඔන්න ඔතෙන්ද වෙනකන් අවශ්‍ය සියලුම දේවල් මම DVD වලට උගන්වනවා වැඩි හිටියට ගැලපෙන විදිහට. ළමයාට උගන්වන්නේ ළමයාට ගැලපෙන විදිහට. වැඩි හිටියාට ගැලපෙන විදිහට ඒක උගන්වලා තිනවා. මේ පැක් එක විශේෂයෙන්ම ඕනම කෙනෙකුට 9 වසරෙන් තමයි මම මේ කියන්නේ මේක අධ්‍යාපනයේ පාසල් දරුවාගේ ඉහළට ඇවිල්ලා 9 වසරේදී පටන් ගන්න පුළුවන්. එයා ටාගට් කරන්නේ සාමාන්‍ය පෙළ. හැබැයි සාමාන්‍ය පෙළට අදාළ විතරක් නෙමෙයි මේකේ තියෙන්නේ. මේක අධ්‍යයනය කරන්න පුළුවන් එයාට ආයෙත් උසස් පෙළට. උසස් පෙළෙන් පස්සෙත් මේකේ ඉතුරු ටික අධ්‍යයනය කරගන්න පුළුවන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට හෝ රැකියා ශාස්ත්‍රයට යන. ඒතර ඒ සියල්ල මේකේ අන්තර්ගතයි. ඊට පස්සේ මේක අධ්‍යයනය කරගෙන යන අතරතුරේ පුළුවන් මගෙන් කතන අභ්‍යාස පුහුණු එක එක්කෙනාට උවමනා ඒ වගේම රයිටින් පැත්ත ඒවට වෙනමම නිෂ්පාදනය කරමින් පවතිනවා. මට කාලෙ මදි වෙලා තියෙන්නේ මේ වෙනකොට. ඒතර මම ඒවා සියල්ලම මේ ලංකාවේ සියලුම දෙනාගේම ඉංග්‍රීසි ප්‍රශ්න විසඳන්න උවමනා සියලු පාඩම් මම මේ විදිහට ගෙදරට ලබා දෙන්න කටයුතු කරනවා. මේ ප්‍රශ්නේ ඉදිරියටත් කොරෝනා හෝ අපි නොදන්නා තව දේවල් ඇති එන්න අපිට. හරි? මොකද අපේ රටේ දැන් මෑත කාලේ අපි බලාපොරොත්තු නොවුණු දේවල් ආවා. ඒ වගේ ව්‍යසනයන් තව ඉදිරියේදී එන්න පුළුවන්. මං කියන්නේ එන්න නෙමෙයි. එහෙම නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒක අපේ හැටි. නමුත් එනවනේ. එතකොට අපි උපකල්පනය කරොත් ආවා වුණත් ඒ අයට ගෙදර ඉඳන් මේ අධ්‍යාපනය ලබන්න පුළුවන් විදියට සිස්ටම් එකක් මම නිර්මාණය කරනවා. ඒතර ඒකෙදි මම විශේෂ ආරාධනාවක් කරන්න කැමතියි ධනුෂ් vlog ඕගොල්ලෝ කවදාවත් මං හිතන්නේ මං දැක්කේ නැහැ ධනුෂ්ලා මේ වගේ වැඩසටහනක් කරලා තියෙනවා කලින්. එතකොට ඕගොල්ලෝ ඒ අතරතුරේදීත් මේ මගේ මේ කාරණාව දැකලා ඇවිල්ලා මේක සමාජගත කරන්නට සමාජයට මෙන්න මෙහෙම සිස්ටම් එකක් තියෙනවා මේ වෙලාවේ හැටියට මේක ගොඩක්ම වටිනවා. ඒක මේකෙන් පස්සෙත් මේක වටිනවා කියන එක පෙන්නලා දෙන්න මේ කරන උදව්ව මේක රටටම කරන සේවයක් ධනුෂ්. මං හිතන්නේ රටේ ඉතිහාසය පිළිබඳ හාර උස්සලා ඒ පිළිබඳව මිනිස්සුන්ව දැනුවත් කරලා මේ රට ගැන අභිමානයක් ඇති කරන හදවතේ මිනිස්සුන්ගේ. මේක අපි ශ්‍රේෂ්ඨ ජාතියක් අපි මෙහෙම ශක්තියක් තිබුණු ශක්ති සම්පන්න මුළු විශ්වයම පාලනය කරපු රජෙක් හිටියා අපිට. එවැනි තත්ත්වයක් දීලා මේ මිනිස්සුන්ගේ අභිමානය ගොඩනගනවා වගේම මේ මිනිස්සුන්ට ආර්ථිකමය වශයෙන් ජීවිතේ ඉදිරියට ගෙනියන්න ධනුෂ් ඉංග්‍රීසි ටික තිබ්බොත් ඇත්තටම ඇති. දැන් ඔය ඒ කියද්දිත් මට හිතුනේ සමහරව ඉන්න පුළුවන් කතා කරලවත් අර සර් කිව්වා වගේ සමහර තනතුරු දරන අය මට මේ දේ අවශ්‍යයි කියලා ලැජ්ජාව කියන එක තියෙනවා වෙන්න පුළුවන්. මෙතනට ඉගෙන ගන්න එන්න විදිහක් නැහැ. කතා කරන්න විදිහක් නැහැ. ඒ කෙනෙක්ට උනත් පුළුවන් මේක සම්බන්ධ වෙලා ගෙදර ඉඳන් මේක අධ්‍යාපනය හදාරන්න. දැන් මට එහෙම පහුගිය දවස්වල කෙනෙක් කතා කරා. මම ඒක කියන්න. කෙනෙක් කතා කරා සර් මම දේශපාලකයෙක්. මම නම කියන්නේ නැහැ සර්ට. හැබැයි මම සර්ගේ වීඩියෝ බලනවා. සර්ගේ මං ගොඩාක් දැන් මං 100ට මට යා කියපු විදිය 75ක් විතර සර් මං අල්ලගත්තා සර්ගෙන්. මට දැන් ගොඩක් හයියක් තියෙනවා.
සර් මට සර්ගෙන් ඉංග්‍රීසි ටිකක් බොහොම පුද්ගලිකව ඉගෙන ගන්න ඕනේ. මම දවසක එන්නම් සර් හම්බෙන්න. මේ දවස්වල පොඩ්ඩක් ඡන්ද ප්‍රශ්න මෙහෙම. කියලා මට ඇත්තටම එහෙම කිව්වා. හැබැයි අදටවත් මට එයාගේ නම කිව්වෙත් නැහැ මොකුත් නැහැ. මේ ඒ වගේ හැංගිච්ච මිනිස්සු ඉන්නවා. ඒතර එයාට බෑ ප්‍රසිද්ධියේ මේ ප්‍රශ්නට මුහුණ දෙන්න. ඒතර මම එයාලටත් පොදුවේ මම මේක දැන් මගේ YouTube එකෙත් පැහැදිලි කරලා තිනවා. මගේ channel එකේ නම කියන්නද දන්නවද? මගේ මේ පාඩම් මේ පොත් සහ මගේ ඉගැන්වීම් රටාව බලා ගන්න පුළුවන් ඔයාලා ඕනම කෙනෙකුට London Bridge English Academy කියන YouTube channel එකට ගිහින්. අපි යට description එකේ link එක දාන්න. ඔව්. එතකොට ඒකෙන් ගිහලා දැන් එකපාරට දනුස් අපිට මිනිස්සුෙකුට මේකේ ගාන කියලා මෙන්න මෙහෙම නිෂ්පාදන මම මේකට බොහෝම නිෂ්පාදනයට යන වියදමට සුළු ලාභයක් එකතු කළා තමයි මේකේ මිල හදලා තියෙන්නේ. හරිද? එතකොට නමුත් මිනිස්සුෙකුට එකපාරට හිතන්නේ අද කාලේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක රුපියල් 500,000ක්වත් යට කරන්න කැමති නැහැනේ මේ පිළිබඳ විශ්වාසයක් නැතුව. එහෙනම් එයාලට පුළුවන් මේකේ උගන්වන මම ගැන දැනගන්න මගේ අධ්‍යාපන මේ ඉගැන්වීම් රටාව බලා ගන්න London Bridge English Academy කියන YouTube channel එකට මේ ධනුෂ්ගේ description එකේ දාලා තියෙන link එකෙන් එහෙම නැත්නම් අඩුම ගානේ හොයාගන්න බැරි නම් බණ්ඩාර දිසානායක English කියලා YouTube එකේ search කරා නම් ඇති එනවා. එතකොට ගිහිල්ලා බලන්න මේ උගන්වන විදිය මට තේරෙනවද? මේකේ මොකක් හරි තියනවද මෙච්චර කල් අපි ඉගෙන ගත්ත එකට වඩා වෙනසක්? මොකක් හරි පිළිවෙලකට යනවද මේ එකින් එකට යාවීමේ පිළිවෙලක් තියනවද? එහෙනම් අන්න ඊට පස්සේ තීරණය කරන්න මේ පැක් එක ගෙන්න ගන්නවා කියලා. හරි. එතකොට මේකෙදී අර ධනුෂ් කිව්වා වගේ වැඩිහිටියෙක් වෙලා පන්තියකට යන්න තියෙන ලැජ්ජාව, තවත් පිරිසක් ඉදිරියේ දැන් මම ගොඩාක්ම මගේ දැනුම අඩුයි කියලා අර නිකන් තියෙන බය, ඒ සියලු ප්‍රශ්න මේකෙන් විසඳෙනවා. හරි. ඒ වගේම Tamanට පුද්ගලිකව මගේ WhatsApp එක කරා සම්බන්ධ වෙලා මේ නම්බර් එක ධනුෂ් දාලා තියෙනවනේ. ඒ නම්බර් එකට WhatsApp තියෙනවා. එතකොට WhatsApp එකට සම්බන්ධ වෙලා පුද්ගලිකව Tamanට තියෙන ඉංග්‍රීසි ගැටලු මේක ආධාරණ කොට තියෙන හෝ වෙනත් හෝ තියෙන ඕනම දෙයක් මගෙන් පුද්ගලිකව අහන්න පුළුවන්. ඒතර පිරිසක් ඉදිරියේ අහන්න ලැජ්ජයි නම් පුද්ගලිකව අහන්න පුළුවන්. ඒ වැඩසටහන දිගටම යනවා. හරි. එතකොට මේක සාමාන්‍යයෙන් අපි කොරෝනා හැදිලා හෝ මොන හරි ප්‍රශ්නයක් වෙලා අවුලක් වුණේ නැත්තම් ජීවතුන් අතර ඉන්නවා නම් මම මේ වැඩසටහනේ දිගටම ඉන්නවා. එහෙම ඉඳලා මගේ බලාපොරොත්තුවක් තියෙනවා ධනුෂ්. එතකොට ඕගොල්ලොත් මට උදව් කරන්න. තව අවුරුදු 6කින් 5කින් හෝ 6කින් මගේ මේ අධ්‍යාපනය ලබන YouTube එක හරහා ඉංග්‍රීසි කතන පුහුණුව කියන Facebook පිටුව හරහා ඒ වගේම සිප්නන ක්ලියර් ඉංග්ලිෂ් කියන page එක හරහා ඒ වගේම මේ පොත් කට්ටල හරහා මගෙන් මෙතෙන්ට ඇවිල්ලා දුර ඉඳන් ඇවිල්ලා මේ අධ්‍යාපනය ලබන සියලුම දෙනාට මම පොදු ආරාධනාවක් කරන්න ලෑස්ති වෙනවා. අවුරුදු 5කින් හෝ 6කින් අපි හැමෝම එකතු වෙමු. අපි හැමෝගෙම මේ මගෙන් මේ දෙන අධ්‍යාපන කට්ටලය තුලින් ලබන ජයග්‍රහණ මොනවද? ඔයා කොහොමද ජීවිතේ එතකොට මේකෙන් ඉංග්‍රීසි හදාගත්තේ? අද ඔයා ඉන්න තැන මොකක්ද කියලා අපි අදහස් බෙදා හදා ගන්න දවසක මං හිතාගෙන ඉන්නවා. ඉතින් එතකන් සමහර විට ධනුෂ් මේ තිබුණු වාතාවරණයට මම මෙච්චර කල් හරි අමාරුවෙන් මුහුණ දුන්නේ මේ ගොඩනැගිල්ලක් විශාල ළමයි ප්‍රමාණයක් එක්ක තිබුණු පන්ති නැතුව පවත්වාගෙන ආපු එක. එතනදී මේ සියල්ල මට තව ටික දවසකින් වහන්න සිද්ධ වෙනවා. මම එතන තමයි එන්නේ. ඔව්. බණ්ඩාර දිසානායක ගුරුතුමා හීන මවනවා. දැන් තවත් එක හීනයක් තමයි ඔය අපිට කිව්වේ. හැබැයි මේට අවුරුද්දකට හෝ අවුරුදු ගානකට කලින් මවපු හීනයක් තිබ්බා. ඒ හීනේ හැබැයි වුණා බිල්ඩින් ටික හැදුනා මේ ඔක්කොම කරා. සාල ඇකඩමි එකක්. ඔව්. ටික ටික ළමයි ටික එන්න ගත්තා. වැඩේ ලස්සනට ගියා. ඔව්. හැබැයි දවස් කීයද ක්ලාස් එක කරන්න පුළුවන් උනේ? දවස් 3යි. දවස් 3යි ක්ලාස් එක කරේ. අද මේ විශාල බිල්ඩින් එක මේ ක්ලාස් මම ඇවිද්ද හැමතැනම පුටු තියෙනවා, ඩෙස්ක් තියෙනවා, ඔක්කොම දුවිලි බැඳිලා ඔක්කොම පාළුවට ගිහිල්ලා. එක ළමයෙක්වත් අඩිසලකුණු මේකෙන් නැහැ. අද වෙද්දී. ඒකට හේතුව සර්ගේ දුර්වලකමක් නෙවෙයි මේ වසංගතය. ඒක අපේ මුළු ලෝකෙටම බලපාලා තියෙන දෙයක්. ඉතින් මේ රට වෙනුවෙන් මේ වගේ උදාර දෙයක් හිතේ තියාගෙන, මේ වගේ අරමුණක් හිතේ තියාගෙන මේ රටේ ළමයින්ට ඉංග්‍රීසි කියන දේ අත්‍යවශ්‍යයි කියන දේ දැන් ඔබට පැහැදිලි ඇති. මේ වෙනකන් ඔබ සාකච්ඡාව බැලුවා නම් එහෙමනම් ඒ අරමුණ වෙනුවෙන් සර් මේ වෙනකන් කරපු කැපකිරීමත් එක තමයි මේ සියලු දේවල් නිර්මාණය වෙන්නේ ළමයින්ට මේ දැනුම දෙන්න. අද සර් මේ ආයතනේ වහන්න යනවා. ඔව්. ඇයි මේ ආයතනේ වහන්නේ? මොකද්ද මේ ප්‍රශ්නේ? මේකෙදී මං කොහොමද මේ තීරණය ගත්තේ? තීරණය ගන්න ඇත්තටම මට දැනටත් ඒක කතා කරගන්න කොටත් ඇස් දෙකට කඳුළු වෙනවා. මට කියන්න සර් වගේ තව ගුරුවරු කී දෙනෙක් අද මේ වගේ අපහසුතාවට පත් වෙලා ඉන්නවද මේ රටේ? විශාල ප්‍රමාණයක් එහෙම ඉන්නවා ධනුෂ්. හේතුව විශාල ළමයි ප්‍රමාණයකට උගන්වගෙන ගිය ගුරුවරයා සමහර අය මගේ දැන් මට ඉස්සෙල්ලා කියන්න බැරි වුණා මගේ පළවෙනි එකට මගේ මේ පැක් එක සමාජගත කළේ විනි ප්‍රොඩක්ෂන්, දෙවැනියට ප්‍රමුඛ ටීවී,
channel එකේ තියෙනවා මගේ කතාවක් ඉංග්‍රීසි සඳහා ඉංග්‍රීසි බැරියයි අපේ අයට මෙන්න විසඳුම කියලා. ඒක මම හිතන්නේ ගොඩක් අය අතරට ගියාද නැද්ද මම දන්නේ නැහැ. සමහරු ඇත්තටම මාතෘකාව මෙහෙම දැම්මම බලන්නවත් කැමති නැහැ ඉංග්‍රීසි. ඒ තරමට ඉංග්‍රීසි අප්‍රිය වෙලා තියෙන මේ රටේ මේ තියෙන සිස්ටම් එකකින්. කොනාර් vlogs එකෙත් එහෙමයි. ඒකෙත් ඒගොල්ලෝ එයා මගෙත් එක්ක සාකච්ඡා කරද්දි මේ පැක් එක සම්බන්ධව පැහැදිලි කළා. ඒකෙනුත් ගොඩාක් අය මට කතා කරලා මේ පැක් එක ඕඩර් කරා. ඒ වගේම සමහර අය මට කතා කරලා මගේ account number එක ඉල්ලගත්ත අපි උදව් කරන්නම් සර්ට සර් ගොඩනගෙන්න මේක මේ කඩා වැටිච්ච එක මේක ගෙනියන්න කියලා. මොකද සමහර සර් මට මෙතනත් වචනයක් කියන්න ඕනේ මේ සමහරව හිතන්න පුළුවන් මේ සර් මෙහෙම channel ගෙන්නගෙන මේක විකුණ ගන්න හදන මේ marketing point එක ගන්න නෙවෙයි. අපේ මිනිස්සු වැරදිට තේරුම් ගන්නවා. ඒක තමයි. මෙච්චර channel ගණනාවක් මේ සර් වෙනුවෙන් ඉදිරිපත් වෙලා හරි මෙතනට ඇවිල්ලා මේ කතා කරන්නේ මේක තේරුම් ගත්ත හින්දා මේක දැනෙන්නේ මේක රටට අවශ්‍යයි. එතකොට එහෙම පුද්ගලයෙක් මෙච්චර කැපකිරීමක් කරද්දී අද ඒ පුද්ගලයා ඉන්න තැන. ඔව් දැන් මේ රටේ මේ වගේ සම්පත් වලට මේ වගේ තැනක්ද දෙන්නේ? අන්න ඒකයි. මට තියෙන ප්‍රශ්නේත් ඒක. දැන් ධනුස් මෙහෙමයි. දැන් මට මේ ආයතනය ගොඩනගාගෙන පවත්වාගෙන යෑම උදෙසා මම ඕගොල්ලන්ගේ channel එකකින් එන උදව් කරගන්නවා නම් මම අද වහන්නේ නේ. මම අද මේ ආයතනය ඇදගෙන යන්න උත්සාහ කරා මෙච්චර කාලයක් බෑ මම දැන් අද වහනවා. එතකොට මේ ආයතනය වහනකොට මේ දෙමව්පියෝ සියලුම දෙනා දන්නවා මගේ මේ අවට ප්‍රදේශයේ සියලුම පාසල් සිසුන්ට මම ඉංග්‍රීසි ඉගෙනුවේ මගේ ස්පෝකන් පැත්ත සම්පූර්ණයෙන් නොමිලේ. එතකොට මම ඒ නොමිලේ ඉගෙනුවේ මගේ වැඩිහිටිය අයගෙන් ලැබුණු මුදල් වලින් මම ඒක බැලන්ස් කරගත්තා. හරි. මම ඒක කළමනාකරණය කරගත්තා. ඒතර මම කියන්න ගියේ ධනුස් අර සමහරු කමෙන්ට් කරලා තිබුණා අර කොනාරගේ මේකකටත් මේ කතාවටත් මේ එතකොට මෙච්චර සල්ලි හම්බ කරලා කෝ සල්ලි. හරි. ඒතර මේ වගේ ළමයි ගොඩාක් එනවා නම් සමහර අය හිතනවා මේ සල්ලි ගොඩක් තමයි අපිට එන්නේ කියලා. හරි. අපිට එහෙම සල්ලි ඉතුරු කරන්න බෑ. අනික ගුරුවරයෙක් කියන සැබෑ ගුරුවරයා තුල සල්ලි පොදි ගහන මානසිකත්වයකුත් නැහැ. ඒක මතක තියාගන්න. හරි. සැබෑ ගුරුවරයා තුල එහෙම මානසිකත්වයක් නැහැ. අපි බලන්නේ අපිට මුදල් ලැබෙන්න මොකද්ද වෙන්නේ? ළමයි ප්‍රමාණය වැඩි වෙනවා. ළමයි ප්‍රමාණය වැඩි වෙන්න සල්ලි ලැබෙනව විතරද? ඒ ළමයින්ට දෙන්න ඕන පහසුකම් වැඩි වෙනවා. හරි. හිතන්නකෝ. ළමයි 100කගෙන් ලැබෙන සල්ලි ළමයි 200ක් වෙනකොට බලන කෙනා දකින්න දැන් ළමයි 200ක් සල්ලි ගොඩක්. ඉතින් ළමයි 200කට හරියන්න අපි මෙහෙම මේ ප්‍රතිපාදන අනිත්‍යව දෙන්න ඉපේ. හරි. ළමයි 200ක් වැඩි වෙනකොට කරන්ට් බිල වැඩි වෙනවා. ළමයි 200ක් වැඩි වෙනකොට ඒකට හරියන්න වතුර බිල වැඩි වෙනවා. ඒකට හරියන්න ටියුට්ස් දෙන්න ඕනේ. ඒකට හරියන්න ලයිට්ස් AC වැඩ කරන්න ඕනේ. එතකොට ඒත් එක්ක ඒක ඒ ළමයින්ට මේක වැය වෙනවා. ගුරුවරයාට සුළු මුදලක් එන්නේ. ඊට පස්සේ ගුරුවරයාට මේ පොත් හදන්න දැන් මේ print කරන print ආයතනේ 25 දෙනෙක් වැඩ. ඒගොල්ලන්ට පඩි කොහෙන්ද යන්නේ? හරි. DVD කරන්න කොහෙන්ද සල්ලි? ඒතර ඒ සියලුම දේවල් ඒ දෙයට යට වෙනවා. දැන් මේකේ වුණත් එහෙමයි. කොහොම වුණත් මම මේ DVD පැක් එක හදන්න නිර්මාණය කරන්න හේතු උනේ මුලින්ම අපේ ඇකඩමි එක වැහුවට පස්සේ ඉගෙනගත්තු අයට විසඳුමක් විදිහට. ඒක රට පුරා යවන්න මට ඒ අයගෙන්ම තමයි ආරාධනාවක් ඇවිල්ලා මම මේ වගේ ධනුෂ්ලා ඒ වගේ අයව මම මැසේජ් වලින් දැනුවත් කරා. ඇත්තටම මම එක මැසේජ් එකයි මම හිතන්නේ ධනුෂ්ට දැම්මේ. ධනුෂ් මට කෝල් කරා. කෝල් කළේව සර් මොකද්ද කොහොමද කියලා. එතකොට ඒ දවස්වල මම හිතන්නේ ධනුෂ් සිටියේ රත්නපුර පැත්තේද කොහෙද නුවර පැත්තේ. ඒතකොට මට ඒ කිව්වා හරි සර් මම ලබන මාසේ දිහාට විතර මම කොළඹ එනවා. ආපු ගමන් මම සර් හම්බෙන්න එනවා. ඇවිල්ලා අපි මේක මම පුළුවන් දෙයක් සර්ට මම කරලා දෙන්නම් මේ දේ ප්‍රචාරය කරන්න. මොකද සර් කරන්නේ හොඳ වැඩක් නිසා මම ඒ දෙයට ගන්න. නැතුව මේ මාව ආර්ථික වශයෙන් ඔසවා තබන්න නෙමෙයි. ආර්ථික වශයෙන් ඔසවා තැබීමක් මට අවශ්‍ය නැහැ. එහෙමනම් මම අද ඇකඩමි එක වහන්නේ ඈ විනී ප්‍රොඩක්ෂන් එකෙන් ගියපු පොත්වල මේවයි. එතකොට ප්‍රමුඛ ටීවී එකයි කෝනාරයි දැන් මේ ධනුෂ්ුයි මේගොල්ලෝ ඔක්කොම එකතුලා තවත් කට්ටිය ඉස්සරහට මේ හැමෝගෙම මේ පොත් පැක් එක යනකොට මට අධික ලාභයක් එනවා නම් මම මොකටද මේ ඇකඩමි එක වහන්නේ? නෑ. මම මේක හදලා තියෙන්නේ මේකේ printing cost එකයි DVD හදන cost එකටයි රුපියල් 500ක් 1000ක් වගේ මේ යන මගේ වේදම දරා ගන්න මම එකතු කරලා. නැත්තම් මම මේ පැක් එක ලංකාවේ මං හිතන්නේ මේ first and last. හරිද? මේ ලංකා ඉතිහාසයේ කිසිම දවසක සහ අනාගතයේ කවදාවත් මේ තරම් විශාල පැක් එකක් නිර්මාණය වෙන්නේ නැහැ මේ වගේ මුදලකට. මේක පැක් 20ක් 30ක් විතර එකතු කරපු
මේ සම්පින්ඩණය වෙච්ච ලොකු පැක් එකක්. සර් ඔය නොමිලේ දෙන්න තිබ්බා මම ඉංග්‍රීසි උගන්වනවා කියලා සෙඩ් එකට ගියාට පස්සේ නිකන් තෙල් ටික ගහනවා. අන්න හරි. මට මේක නොමිලේම දෙන්න තිබ්බා. මේවා නිෂ්පාදනය කරන අය නොමිලේ කරා නම්. සහ මට යම්කිසි ආයතනයක් දානපති ආයතනයක් හෝ මොනවාරි ආයතනයක් ලංකාවේ ඉංග්‍රීසි ප්‍රවර්ධනයට මෙන්න මෙහෙම මේ පරිත්‍යාගයක් කරනවා කියලා තිබුණා නම් මගේ ඉගැන්වීමට මට සල්ලි ඕනේ නැහැ. මේ ටික නිර්මාණය කරන්න බෙදා හරින්න. එහෙම කවුරු හරි ඉන්නව නම් කියන්න මට කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඉතින් මම නමුත් ඕනම දෙයක අපි දෙයක් කරන්නේ අපේ ජීවත් වීමත් ඒක තුල තියෙන්න වෙනවා. මොකද නැත්තම් දැන් මම මේක කරන ගමන් දනුස් මට වෙන ජොබ් එකක් කරන්න වෙලාවක් නැහැ නේ මගේ පැවැත්මට. ඒතර මම ඒ වෙනුවෙන් යම් කිසි මුදලක් මේකට එකතු කරා මිසක් මම මේ බිල්ඩින් එක පවත්වගෙන යන්නවත් මේ ආයතනය දැන් ළමයි නෑ පන්ති නෑ මුකුත් නෑ ගුරුවරු 15 දෙනෙක් වැඩ කරා ගුරුවරු තම තමන්ගේ තැන්වල ඉඳන් පන්ති කරනවා ඔන්ලයින් වලින් හරි. ඒතර මට ඒ ලැබෙන කමිෂන් එකක්වත් නෑ මුකුත් නෑ. එහෙමනම් මම මේ පොත් ටික මම විකුණලා මේ ආදායමෙන් මේක රැක ගන්න හිතුවා නම් මට මේ බිල්ඩින් එක අද වහන්න වෙන්නේ නෑ. හරි. නමුත් මට මෙහෙම දෙයක් කියන්න තියෙනවා දනුස් සමාජයට දෙන්න තියෙනවා ලොකු ආදර්ශයක් අපිට අතාරින්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර මම දරුවන්ටත් උගන්වනවා සහ මගේ ජීවිතය තුළ තියෙනවා අපිට ලක්ෂ ගානක දෙයක් වුණත් අතාරින්න පුළුවන්. ඒකට එන්න හේතුව නිසි අධ්‍යාපනයක් සහ නිසි හදවතක් හොඳ ආත්ම ශක්තියක් තියෙනවා නම් මේ අවශ්‍ය වෙලාවේදී මේ වෙලාවේදී හොඳම තීරණය වෙනුවෙන් මම ලක්ෂ 50ක් අතාරිනවා. සර් කාට හරි එහෙමනම් මේ පැක් එක ගන්නවා නම් කොහොමද සම්බන්ධ වෙන්න පුළුවන් විදිහ? මොකද මේ වීඩියෝ එක බලන ඔබට හිතෙන්න පුළුවන් මේ පැක් එක ගත්තා නම් සමහරක් වෙලාවට ඔබේ දරුවා, ඔබේ දුව පුතා, ඔබේ සහෝදරයා ගෙදරට වෙලා මේ දවස්වල නිකන් ඉන්න වෙන්න පුළුවන් ඉස්කෝල නැහැ, ක්ලාස් නැහැ, මොකුත් නැහැ. එහෙනම් අරන් දෙන්න මේ පැක් එක. කියන්න ගෙදරට වෙලා දෙයක් ඉගෙන ගන්න ඒ ඉස්සරහ අනාගතේ එන ගැටලු වලට ඉංග්‍රීසි කියන ගැටලු වලට විසඳුම් තියෙනවා මෙතන. කොහොමද මේ විසඳුම ලබා ගන්න? මේකෙදි මම මතක් කිරීමක් කරන්නම් විශේෂයෙන්ම ඔබේ දරුවාට මෙන්ම ඔබේ සහෝදරයාට, ඔබේ හිතවතාට, ඔබේ මේ කෙනාට වගේම මොකද පහුගිය ටිකේම වුණා ඒ දේ දනුස් විදේශ රටවල් වල ඉන්න අය මට මුදල් ලැබුවා ඇඩ්‍රස් එකත් එක්ක අර කට්ටියව සර්ප්‍රයිස් කරන්න වගේ මේ සර් පුළුවන් නම් රැපින් කරලා නෑ ඉතින් ඇත්තටම වටින තෑග්ගක්. එහෙම කරලා තෑග්ගක් විදියට දෙන්න කියලා. ඉතින් මම ඒකත් ඇත්තටම මම බොහොම මේ ආසාවෙන් කරා. මොකද ඒගොල්ලෝ ගෙදරටවත් කියලා නෑ. ඒ ගෙවල් වලටවත් තමන්ගේම ගෙදරට සමහරු යවුවා සිංගප්පූරු වල ඉඳලා එහෙම මට සල්ලි එවලා සර් මේක රැප් කරලා ඊට පස්සේ සර්ගේ පැකේජ් එකේ ඔතන විදියට ඔතල මොකද මේක පැක් කරන්නත් වියදමක් යනවා දනුස්. දැන් මේක අපි මේ සමහර මිනිස්සු හිතන්නේ මේක ගන්නකො ඉංග්‍රීසි මේක මෙච්චර වෙනවද කියලා. මේක ඩිලිවරි කරන්නත් ඕනේ අපි. ඩිලිවරි ගාස්තු ගෙවන්නෙත් මම. ඩිලිවරි කරනකොට මේක නිකන් බෑග් එකක දාලා දෙන්න බෑනේ. අර ටිකක් තියෙනවා අර බබල් කවර් ඒ කවර් අරගෙන කවර් කරලා ඔක්කොම කරලා එහෙම තමයි ගෙවන්නේ. එතකොට අර මට කියන්න කැමති කවුරු හරි කෙනෙකුට තමන්ගේ හිතවත් කෙනෙකුට හෝ ඒ අයගේ දරුවෙකුට මගේ මේ DVD පැක් ගැලපෙන කෙනෙකුට තෑග්ගක් විදියට දෙන්න ආසයි නම් කැමති නම් ඒ කෙනාගේ ලිපිනය සමග මට එවන්න ඔබ මුදල් තැන්පත් කළ යුතුයි මගේ විස්තර අරගෙන අදාළ බැංකුවකට ඒ තැන්පත් කරපු රිසිට් එක මට WhatsApp එකෙන් එවන්න ඕනේ මේ අදාළ අංකයට WhatsApp තියෙනවා ඉස්සෙල්ලම මගෙන් ඒ WhatsApp එකට මැසේජ් එකක් දාලා අවශ්‍ය වර්ගයේ පැක් එක පිළිබඳ විස්තර අවශ්‍යයි කියලා මැසේජ් එකක් එවන්න ඇඩ්‍රස් වත් මොකුත් නෙමෙයි මුලින්ම ඕනේ. දැන් 6 වසර ඕන නම් සර් grade 6 පැක් එකේ විස්තර ඕනේ. එහෙම නැත්නම් grade 6 details please. ඒ වගේ දාන්න මැසේජ් එකක් මගේ මේ නම්බර් එකට. දැම්මම මම එවනවා ඒ පොතේ තියෙන අන්තර්ගතය, ඒකේ තියෙන විස්තර සියලු දේ ඔබට එවනවා. ඒ වෙනකොට අන්තිමට තියෙනවා සම්පත් බැංකුව හෝ ලංකා බැංකුව account number. ඊට පස්සේ ඒ account එකකට ඔයාලා දැන් මේක සැටිස් නම්. හරි? ඒක සැටිස් වෙන්නත් මේකේ 9 වෙනි පාඩම දනුස් මම සම්පූර්ණයෙන්ම කරලා අන්දරේ සීනි කාපු පාඩම YouTube එකට දාලා තියෙනවා. එතකොට එයාලට බැලුව හැකි 6 වසරේ එක්සැම්පල් එකක් තියෙනවා කියන්නේ. සාම්පල් එක. එතකොට 6 වසරේ පොත ගන්න කෙනාට දෙමාපියන්ට වේලාසනින් බැලුව හැකි 6 වසරේ පාඩමක් සර් උගන්වපු එක බලමු අපි පොඩ්ඩක් ඉස්සෙල්ලා. බලන්න. එතකොට මම මේ උගන්වලා තියෙන පාඩමේ ළමයට දීලා තියෙන අවවාද සහ උපදේශ ඒ පාඩම සම්බන්ධ දේවල් සහ ජීවිතය සම්බන්ධ දේවල් ටික ඔයාලට හිතෙනවා නම් වටිනවා කියලා. 6 වසරේ පොත ඕඩර් කරා. එතකොට තමයි මගෙන් විස්තර අහලා එවුවාම මම එවනවා බැංකුව ගිනුම් ඔබ බැංකුවට මුදල් තැන්පත් කළා රිසිට් එක WhatsApp එකට එවනකොට ඇඩ්‍රස් එකත් එක්ක මම ඒ ඇඩ්‍රස් එකට දවස් දෙකකින් යවනවා. මගේ මේ පොත් ඔක්කොම කුරියර් සර්විස් කරන්නේ මේ දනුස් සර්ටිස් ලංකා කියලා කුරියර් සර්විස් එකකින්. ඒගොල්ලෝ සමහර තැන්වලට අද මම මේක බාර දීලා හෙට ගිහින් දීලා තිබ්බා. හෙට දීලා තිබ්බා. මහ ලොකු කාලයක් ගත වෙන්නේ. නෑ. අද ඒක දැන් සාමාන්‍යයෙන් අපි කුරියර් සර්විස් එකකින් මේව ගෙනියන්න එනවා දනුස් හවස 4ට විතර.
4ට විතර හැමදාම ගෙනියන්න එනකොට ඊට කලින් මට සල්ලි දාලා රිසිට් එක වෙලා තිබ්බනම් අර 4ට කලින් අපි අනිත් පැක් එක යට දෙනවා. ඒතර ඒගොල්ලෝ රෑ කුරිය වෙනවා. ඒ යන්න පුළුවන් ප්‍රධාන තැන් වලට රෑ යනවා. පහවදා උදේ ගෙදරට ගෙනියනවා. අර එහෙමත්ම දුර තැනකට තමයි දවස් 3ක් 2ක් ගත වෙන්නේ. නැත්තම් අද දුන්නොත් හෙට හම්බ වෙනවා. හරි. එහෙම තමයි. ඒතර අර කරන පිළිවෙල තමයි WhatsApp එකට අනිවාර්යයෙන්ම මට අවශ්‍ය පැක් එකේ දැන් සමහරව වෙනවා sir details please කියලා. අන්න ඒක නම් කරන්න එපා. මොකද details please කියලා කිව්වහම මම මොන details ද යවන්නේ? මං ගාව ස්පෝකන් පැක් එක හදනවා. ඒතර මේක තියෙනවා 6 වසර තියෙනවා. දැන් තව ඉස්සරහට සියලුම වසරවල් හැදෙනවා. ඔව්. ඒතර රයිටින් පැක් එක මේ ඔක්කොම තියෙද්දි මගෙන් අර එහෙම ඇහුවාම ඒ ඇස්සේ මම දැන් ඔන්ලයින් ක්ලාස් කරනවා. ඔව්. හරි. සර් මට මේ පැක් එකේ පුළුවන් නම් ලිස්ට් එකක් දෙන්න අපි ඒ ලිස්ට් එක දාමු ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඩිස්ක්‍රිප්ෂන් එක. හොඳයි හොඳයි. එතකොට මොකද අදාළ කෙනාට පැක් එක මොකක්ද කියන එක එතන තියෙන හින්දා අන්න ඒකටක් ගාලා දාන්න පුළුවන්. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙන්නම් සර් ගාව තියෙන පැක් ටික සියලු විස්තර ටික. සියලු විස්තර. ඔව්. එතකොට ඒ අදාළ පැක් එකේ නමෙන් මැසේජ් එකක් දාන්න නමින් මැසේජ් එකක් දැම්මම දැන් අපි හිතමුකෝ මම සේව් කරගන්න දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් මගෙන් grade 7 පැක් එක අවශ්‍යයි කියලා මැසේජ් එකක් දැම්මොත් මම grade 7 තවමත් හදලා නැත්නම් මම දැනටත් ඒක කරනවා grade 7 කියන යටතේ අර එයාව මං සේව් කරගන්නවා. එතන මම පැක් එක හදලා ඉවර වෙනකොටම grade 7 කට්ටියට මං මැසේජ් එක දෙනවා මෙන්න හදලා ඉවරයි දැන් Ready කියලා. ඔයාලට ගන්න පුළුවන් කියලා. අනිවාර්යයෙන්. ඔව්. මං හිතන්නේ ඔබට බෙහෙවින් වැදගත් ඇති. මං හිතන්නේ ගොඩක් දේවල් අපි කතා කරා. ඔව්. සමාජයේ තියෙන ගැටලු කතා කරා, ළමයින්ගේ තියෙන ගැටලු කතා කරා, ඇයි භාෂාවක් අවශ්‍ය වෙන්නේ කියන දේ කතා කරා. මං පුංචි දෙයක් අහන්න කැමතියි. මට මේ කතා බහට කලින් සර් කිව්වා. අපි මේ හැමදේම කතා කරා මේ ඉංග්‍රීසි විෂය ගැන. සිංහල භාෂාව කොච්චර වැදගත්ද? ඒකට මං හිතන්නේ හොඳම උදාහරණයක් තියෙනවා. සිංහල භාෂාවේ වැදගත්කම කිව්වොත් මම පහුගිය දවස්වල විශේෂ ලිපියක් කියවුවා ඉන්ටර්නෙට් එකේ. එතනදී මහාචාර්යවරයෙක් කියනවා විදේශීය මහාචාර්යවරයෙක් කියනවා මේ එයාගේ ශිෂ්‍යයන් පිරිසකට තමයි මේ කතාව කියන්නේ. ඔබ දන්නවද මේ ලෝකේ තියෙනවා භාෂාවක් සිංහල කියලා. දැන් ඒගොල්ලෝ ඒ විදේශීය පිරිසකට එයා පැහැදිලි කරනවා මේ අපේ භාෂාව පිළිබඳව. ලෝකේ තියෙනවා සිංහල කියලා භාෂාවක් අති විශිෂ්ටයි. ඒ වගේම අතිශය දියුණු භාෂාවක්. කොහොමද ඒක කියන්නේ? මම බැලුවා එයා මොකද්ද මේ කියන කතාව. එයා උදාහරණයක් විදිහට කියනවා අපි අපේ ඉංග්‍රීසි භාෂාවෙන් යම්කිසි අර්ථයක් යම්කිසි අදහසක් තව කෙනෙකුට හැඟීම්බරව හෝ එහෙම නැත්නම් ආවේගශීලීව හෝ මොන හරි විශේෂ ලක්ෂණයකින් පිට කරන්න ඕන වුණාම අපිට අපේ shoulder speaking මේ shoulders මෙහෙම කරන්න shoulders ඒ වගේම මේ appearance හරි ඒ වගේම body languages මේ ඔක්කොම පාවිච්චි කරගෙනත් හරි අමාරුයි තව කෙනෙකුට මේ අදහස ඉදිරිපත් දැන් මේ මගෙන් වෙන්නේ මේ වගේ දේ අපි හුරු වෙලා ඉංග්‍රීසිත් එක්ක නැත්තම් සිංහල කතා කරනකොට ඒ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඒ මහාචාර්යවරයා කියනවා ලෝකේ තියෙනවා මෙන්න මෙහෙම සිංහල කියලා භාෂාවක් අත් දෙක පිටිපස්සට මෙහෙම බැඳගෙන කෙනෙක්ව අඬවන තරමට කතා කරන්න පුළුවන්ලු. ඒ තරමට සිංහල භාෂාවේ වචන තියෙනවා. ඒ තරමට සිංහල භාෂාවේ වාක්‍ය රටා තියෙනවා. ඒ තරමටම සිංහල භාෂාවේ හැඟීම් පිටකිරීමේ හැකියාවක් තියෙනවා. හරි. එතකොට බලන්න අපි කවදාවත් අහලා තිබෙන්නේ නැති දේවල් මේවා. අපි දන්නේ නැහැ අපි කොච්චර ශ්‍රේෂ්ඨ කොච්චර මේ දියුණු භාෂාවක්ද අපිට තියෙන්නේ කියලා. ඉතින් එහෙම භාෂාවකින් හෙබි අපිට අකුරු 61ක් තියෙන හෝඩියක් ෆලෝ කරන අධ්‍යයනය කරන දැනුම තියෙන අපිට අකුරු 26ක් තියෙන මේ ඉංග්‍රීසි ටික මෙච්චර අමාරුද? එහෙනම් ඒක බොරුවක්. ඒක බොරුවක් දනොස්. ඒක තමයි මම මේ පෙන්වලා දෙන්නේ සමාජයට. ඒ වෙනුවෙන් දනොස් බොහොම ස්තුතියි ඔබේ කාලය මට මේ වැය කළා. මොකද අපිට මේ කිසිම වෙලාවක මේක අපේ භාෂාවටවත් සංස්කෘතියටවත් පටලවා ගන්න එපා. ආගම් සංස්කෘති භාෂා කියන ඒවා පටලවා ගන්න එපා. භාෂාවක් වැදගත් වෙන්නේ කුමන හේතුවකටද කියන එක ඔබට පැහැදිලි ඇති. අපි ඒක ගැන කතා කරා. භාෂාවක් අවශ්‍ය නැහැ ඔබට ඉහළට යන්න. මොකද මේ ලෝකයේ තියෙන දේවල් අපේ රටේ සමාජයේ වර්තමානයේ තියෙලා තියෙන තත්ත්වෙත් එක්ක අපිට භාෂාවක් ඉගෙන ගන්නවා කියන්නේ ඒක මාර වටිනවා මාර සම්පතක්. හැම දෙයකටම අවශ්‍ය වෙන දෙයක් නිසා භාෂාව කියන එක. ඒ හින්දායි අපි මේ වැඩසටහන ගෙනාවේ. වැඩසටහන බලන්න මේ වැඩසටහනෙන් ඔබේ ජීවිතේට ගන්න තියෙන ගොඩක් දේවල් ඇති. ඒ හැමදේම අරගන්න ඔබටත් මේ වැඩසටහනේ කතා කරපු ගැටලු තිබෙනවා නම් ඒවට විසඳුම් වැඩසටහන තුල තියෙනවා. ඒ විසඳුම් අරගෙන ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න. ආයිබෝන් බෙවෙන ස්තුතිවන්ත නුඹ. බොහොම ස්තුතියි දනුෂ්. බොහොම ස්තුතියි.